අපි ගිය සතියේ ඉගෙන ගත්ත මේ delete button එක පාවිච්චි කරලා delete කරගන්න. ඊට පස්සේ අද බලමු edit button එකෙන් edit කරගන්නේ කොහොමද කියලා. එතෙන්ට එනකන් මොනවා හරි ගැටලු තියෙනවා නම් කවුරු හරි කියන්නකෝ බලන්න. ඒ කියන්නේ නැවත ඒ ටික පොඩ්ඩක් මතක් කරන්න ඕනේද නැත්නම් එහෙම ඕනියයි නම් ඇති. අනිවාර්යෙන් ඇති. නැත්නම් අත්‍යවශ්‍යද නැත්නම් මෙතනින් ඉස්සරහට යමුද කියලා කවුරු හරි ඉන්නවද ඒ ටික මතක් කරගන්න. අපි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න කතා කරන වෙලාවේ. අපි බලමු මේ delete button එක අපි දාගෙන තියෙනවා. මේ delete button එක ක්ලික් කළාට පස්සේ අපිට එයාගේ details මෙන්න මේ විදිහට පේනවා. හරි. ඒක අපි ගන්නෙ කොහොමද කියලා ගිය සතියේ කතා කළා. හරි. දැන් මෙතන මේ රවීන්ද්‍ර කුමාර කියන කෙනාට අදාළ බටන් එක ක්ලික් කරන්න. මෙතන මේ කුසුම් කියන කෙනාට අදාළ බටන් එක ක්ලික් කරාට පස්සේ එයාගේ details තමයි මේ විදිහට එන්නේ. හරි. දැන් අද මෙතන ඉඳන්ම මම පටන් ගන්නවා. ඒ කියන්නේ මේ නතර කරපු තැන ඉඳන් නෙමෙයි අපි කොහොමද මේ බටන් එක ක්ලික් කළාට පස්සේ data ටික ගන්න කියන තැන ඉඳන්. හරි. මම ඔයාලට මෙතන බටන් එක පෙන්නුවොත් ඔයාලට මතක ඇති මෙන්න මෙතන තියෙනවා edit button එක. මේ තියෙන edit button එක. ඒ බටන් එකට ක්ලික් කළාට පස්සේ edit.php කියන ෆයිල් එකට යන්නේ. හැබැයි ඒකත් එක්ක අපි අරගෙන යනවා id එකකුත් අරගෙන යනවා. ඒ row එකේ තියෙන id එක අපි අරගෙන යනවා id කියන id එක. දැන් id කියලා කිහිපයක් කියවෙන නිසා පටල ගන්න එපා. මෙතන මේ id කියලා කියන්නේ ඔයාලට මතක ඇති SQL database එකේ තියෙන row එකේ column name එක. අපි ඒක primary key එක විදිහට තමයි අරගෙන යන්නේ. ඒකත් අරගෙන තමයි අපි edit.php කියන ෆයිල් එක ඇතුළට යන්නේ. එතකොට මේක row එකෙන් row එක while loop එකෙන් අපි loop කරලා තියෙනකොට ඒ අදාළ row එකට අදාළ id එක තමයි හැම එකටම එන්නේ. ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න ඕනේ මෙහෙම කිව්වට පස්සේ. හරි. එහෙම edit.php කියන ෆයිල් එකට යන්නේ මොකක් අරගෙනද? මෙන්න මේ id එකක් අරගෙන. ඒක අපි මෙතනදිම නම් කරලා යවනවා. name කරලා යවනවා. name එක වෙන්නේ එතන variable එකක් විදිහට නෙමෙයි ගන්න සාමාන්‍ය නමක් විදිහට. සාමාන්‍ය පොඩ්ඩක් අපි මෙච්චර කාලෙ ඉගෙන ගත්ත ඒවාට පොඩිට වඩා පොඩි වෙනසක් මෙතන තියෙනවා නේද? නම විතරයි නමක් විතරයි ගන්න. update id කියලා ඔයාලට කැමති නමකින් මෙතන යන්න පුළුවන් කියලාත් කිව්වා. හරි. update id කියන නමින් තමයි අපි id එක අරගෙන යන්නේ. ඒක අරන් ගියාට පස්සේ අපිට අපි edit.php එකට ගියොත් ඔයාලට පේනවා මෙතන update id කියන එක අරන් තියෙනවා. අරගෙන තියෙනවා. අතනින් අපි send කරන එක මෙතනින් අරගෙන තියෙනවා. හරි. ඒතකොට get කරලා ගන්නවා. ඒක අපි මෙතනින්ම variable එකකට assign කරලා තියෙනවා. edit id කියලා. අතනින් එන update id කියන එකට id කියන එක අපි variable එකකට ගන්නවා. edit id කියලා. ඒක තමයි මෙතෙන්දි කරගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ connection එක දාගෙන තියෙනවා. දැන් ඔයාලට මේක මෙතනදිම ඕනේ නැහැ. අපිට මේ කුවරියක් ලියන්න කලින් කොහේ හරි තියෙන්න ඕනේ මෙතන. ඔයාලට මේ උඩින් උනත් මේ page එකේ උඩින් උනත් ගැටලුවක් නැහැ. මෙහෙන් උනත් ගැටලුවක් නැහැ. හැබැයි connection එක තියන්න බෑ කුවරිය ලිව්වට පස්සේ. කුවරිය ලියන්න කලින් connection එක ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් අපිට දැන් මට ආව ප්‍රායෝගික ප්‍රශ්න ඒවා තමයි. දැන් මට නම් අහගන්න කෙනෙක් හිටියේ නෑ. දැන් ඔයාලට එහෙම නෙමෙයි ඉන්නවා. අහගන්න ඉන්නවා. මේක සාරංගෙන් අහන්න පුළුවන් නැත්නම් මගෙන් නැත්නම් නිරෝෂන් සර්ගෙන් කාගෙන් වුණා හරි අහගන්න ඔයාලට කට්ටිය ඉන්නවා. මට එහෙම කට්ටිය කවුරුවත් හිටියේ නැහැ. නමුත් අපි ඉගෙන ගත්තා. දැන් මෙතන එහා පැත්තෙන් එවන id එක අපි ඒක ගන්නවා get method එකෙන් ගන්නවා. get method එකෙන් අරගෙන අපි ඒක assign කරගන්නවා මොකක් හරි variable එකකට. මම edit id කියලා ගත්තා. ඉතින් මේ තව එකක් අපි මතක තියාගන්න ඕනේ කාරණයක් තමයි මොකද්ද මේ variable නම් කරනකොට අපිට meaningful variable එකක් දාගන්න නැත්නම් පස්සේ හොයාගන්න බැරි වෙනවා. මේ variable එකෙන් කියවෙන්නේ මොකක්ද කියලා පස්සේ දැන් සමහර වෙලාවට අපි මේ variable එක පිටු ගානක් rows ගානක් පල්ලෙහාට ගිහිල්ලා මේක use වෙන්න පුළුවන්. එතකොට අමතක වෙන්න පුළුවන් අපි මේකෙන් variable එකෙන් දාලා තියෙන්නේ මොකක්ද කියලා. ඒ නිසා මේක edit එකෙන් එන එකක් නම් නැත්නම් මේක දාන්න පුළුවන් මට මෙහෙම මොකක් හරි ID එකක්. ඕකත් හරි. නමුත් ඔහොම වුණාට පස්සේ
අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේක මොකක්ද කියලා පස්සේ අමතක වෙනවා. ඒ නිසා meaningful id එකක් දාගන්න, name කරනකොට name දාගන්න, class දානකොට එහෙම දාගන්න. ඒවා තියාගන්න ඒ විදිහට. ඊට පස්සේ කරන්නේ අපි මේ edit id කියන එකට අදාළ row එක අපි select කරගන්නවා database එකේ. මෙතන කියලා තියෙනවා register කියන එකෙන් අපිට තෝරලා දෙන්න ඔක්කොම ටික ඔක්කොම data ටික අපිට අරන් දෙන්න. හැබැයි id එක edit id එක වන කියලා. ඊට පස්සේ අර while loop එකෙන් අපි මේ ටික දාගෙන අරගෙන තියෙනවා. ඊට මම මෙතෙන්දි කතා කළා මෙන්න මේ කොටස අපිට නිතරම වැදගත් වෙන කොටසක්. අපි සාමාන්‍ය PHP ඇතුලේ HTML ලියන්න වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට අපි මම ටෙම්පරරි මේ වගේ තැන්වලදී PHP ටෙම්පරරි ස්ටොප් කරලා ඊට පස්සේ ඒක ඇතුලේ PHP ලියන HTML ලියන හැටි කියා දුන්නා. හරි. දැන් මේ තියෙන HTML ටික ඇතුලේ ආයේ PHP ලියනකොට මෙන්න මේ වගේ ඔයාලට පේනවා PHP කෝඩ් එක ඇතුලේ ඕනි ලියන්න. හරි. මේ තියෙන්නේ. එතකොට මේ ටික ඇත්තටම PHP නෑ. එහෙම ලියනවා නම් මොකද මෙතන නතර කරලා තියෙන්නේ. අපේ කෝඩ් එක මෙතන ටෙම්පරරි නතර කරලා තියෙන්නේ. එතකොට මේ ටිකේ එන්නේ HTML. HTML එකේ ආයේ නැවත PHP වුණා වුණොත් ආයේ open tag එකෙන් සහ close tag එක ඇතුලේ ලියන්න ඕන. හරි. එහෙම අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි තා පොඩ්ඩක් මේක විස්තර කළොත් select එකෙන් අපි select කරලා තියෙනවා edit id එක මොකක්ද වෙන edit id එක sorry id එක edit id එක වෙන මේක එක නම් තියෙනවා පොඩ්ඩක් පැටලෙනවා ඇති id එක කියලා කියන්නේ ඔයාලට මම පෙන්නුවොත් ඒක database එකකට ගිහිල්ලා අපේ ID එක අපි ස්කූල් කියලා දුකද ගත්තේ මට මතක හැටියට. ස්කූල් රෙජිස්ටර් කියන එක තමයි ගත්තේ. ඒක මෙන්න මේ ID කියන එක කොලම් නේම් එක ඔයාලට පේනවා ID එක තමයි මෙතන අපි දීලා තියෙන්නේ. ඒ ID එක edit ID වන data ටික අපිට අරන් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි result එක ලියුවා execute කරන්න. ඊට පස්සේ while loop එකෙන් මේකේ තියෙන ඔක්කොම ටික අපි row එකකට අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ while loop එකෙන් එන data ටිකේ අපි name එකට අදාළ name කියලා කියන්නේ අපි database එකට ගියොත් මෙන්න මේක මේ name එක NIC number එක මේක email එක මේ විදිහට අපි column ටික column එකෙන් එන data ටික අපි අදාළ තැනට මේ විදිහට echo කරගෙන එහෙම නැත්නම් මේ දාගෙන තියෙනවා. නම නම් අපි එතනට echo කරගන්න ඕනේ. ඒ while එකෙන් එන data එකේ එන name එක ඊට පස්සේ NIC number එකට එන්න ඕනි මෙතන ඔයාලට පේනවා NIC number එක ඊට පස්සේ email එකට ඕනි email එක මේ විදිහට හරි ඒ ටික අපි ඒ විදිහට දාගෙන තියෙනවා මේ ටික කවුරු හරි ඉන්නවද මෙන්න මේ කොටස නැවත මම මේ උඩින් පල්ලෙන් පොඩ්ඩක් කියා දුන්නේ ගිය සතියේ කරපු හින්දා මේ ටික නැවත කරන්න ඕනි කවුරු හරි ඉන්නවනම් ඉක්මනින් කියන්න ගැටලුවක් නැහැ මේ ඇත්තටම මේ දන්නේ නැත්නම් කියන්න ආයෙ මතක් කරන්න ඕන නැත්නම් මෙතනින් ඉස්සරහට මම යන්න හරි ඒ කියන්නේ ඔක්කොම ටික දන්නවා ඉතින් හැමෝම එතනට එනකන් ගැටලුවක් නැතුව ඇති ඒකයි කියන්න නැතුනේ හරි අපි බලමු මෙතන ඉඳන් යන්නේ කොහොමද කියලා දැන් මේ ෆෝම් එක අපිට පේනවා මෙන්න මේ ෆෝම් එක කියලා edit data කියන එක edit data කියන ෆෝම් එකට එහෙම නැත්නම් sorry edit.php කියන page එකේ තියෙන ෆෝම් එකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ
හරි edit.php කියන එකට එක තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට edit id එක අපි 23 කියන line එකේ තියෙන data ටික තමයි මේ විදිහට පෙන්නන්නේ. හරි. දැන් මේ අපි දැන් form එකක් දීලා හරියටම අපි මේක ඇතුළේ මේ data fill කළා වගේ දැන් තියෙන්නේ. දැන් අපි කරන්න හදන්නේ මේ data ටික අපිට edit කරගෙන ඉවර වෙලා database එකේ save කරගන්න. හරි. අපි බලමු මේ form එකට යමු. මේ form එක පටන් ගන්නවා මෙන්න මෙතනින්. අපි අර කොපියන්නේ දාගත්තේ නේද? ඒ නිසා මේක මේ විදිහටම තියෙනවා. මෙතනින් අවසන් වෙලා තියෙනවා. ඒක මැද්දේ තමයි අපිට form එකට අදාළ සියලු කරුණු තියෙන්නේ අර වගේම. හරි. දැන් අපි එහා පැත්තෙන් කොපි කරගත්ත නිසා අපිට ඔයාලට මතක ඇති ගිය සතියේ මේක action එකක් තියෙන්නේ php script regdata.php කියලා. ෆයිල් එකකින් කොපි කරගත්ත නිසා. හරි. මම ඒක පොඩ්ඩක් අයින් කළා. මෙතෙන් නිකම්ම action එක අයින් කරලා දාන්න. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙහෙම data ටික ගත්තට පස්සේ මේ field අනිවාර්යෙන් නම් කරගන්න ඕනේ. එහෙම නැත්නම් name එකක් දෙන්න ඕනේ. දැන් බලන්න මෙතන දැන් මම ඔයාලට මේක මෙහෙම කරන්න මේ ටික අයින් කරලා ගියා දෙන්න නැත්නම් මේ තිබිච්ච ඒවානේ නේද? අපි එහා පැත්තේ ෆෝම් එක කොපි කරලා ගත්ත නිසා තමයි මෙහෙම මේ නේම් ටික ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මම මේ ටික ඔක්කොම අයින් කරන්න. අයින් කළා මුලින් ඉඳන් මේ ටික පැහැදිලි කරන්න. මෙතන city එක චෙක් බොක්ස් වලට අපි නම් දාගත්ත කන්ෆර්ම් කියන එක. හරි. දැන් අපි උඩින් ඉඳන් ඔය ටික එනකොට තේරෙනවනේ නේම් කියලා කියන්නේ. හරි. දැන් අපි කරන්නේ මෙන්න මේ ෆීල්ඩ් එක අපි නම් කරගන්න එක. මේ ෆීල්ඩ් එක අපි name කියලා නම් කරමු. මේක NIC, මේක email, මේක address line 1, මේක address line 2, මේක city, මේක ship කියලා නම් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ නමම use කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි caption එක එහෙම නැත්නම් අපි ඒක front end එකේ පෙන්නන නම ඊට වඩා වෙනස් නමක් වෙන්න පුළුවන් කෙටි නමකින්. අපි මේ ඔක්කොම නම් කරගමු. එහෙම නැත්නම් name එක ඒකට දාගමු. මේ පළවෙනි එකට මම name එක දාගන්නවා මේ විදිහට. name නම් කරගන්න ඔයාලා දන්නවා name similar double quotation ඇතුලේ name එකේ නම. හරි. මම මේ ඔක්කොටම මෙහෙම දාගන්න පොඩි වෙනසක් වෙන්න edit name කියලා. edit name. අපි කලින් ගත්තේ name කියලානේ. edit name කියලා. මේකට මම දාගන්න මේ වලට මේ form එක input type එක ඒක ඇතුලේ කොහේ වුණත් කමක් නැහැ මේක නම් කරගන්න පුළුවන්. name සමානයි similar double quotation ඇතුලේ මම edit nick කියලා දාගන්නවා. මීට වඩා ලේසි අර තිබිච් එක ගත්තා නම් මොකද එහා පැත්තෙන් තනිකර කෝඩ් එක කොපි කරගන්න තිබුණා. ඔයාලට පැහැදිලි වෙන්නේ තමයි මේ අපි පොඩි වෙලාව ගියත් කමක් නැහැ කියලා මේ මෙහෙම කරන්නේ. sorry name මානයි edit email මේක name සමානයි edit add1 address 1 කියලා. ඊගාව එක edit add2 add2 ඊට පස්සේ city එක edit city මේකත් අපි දාගමු edit zip කියලා.
එක් කියලා දාගන්න. දැන් ඔයාලට පැහැදිලි ඇති අපි මේ හැම ෆීල්ඩ් එකක්ම නේම් කරගත්තා. ඒකට යුනික් එකිනෙකට වෙනස් එහෙම නැත්නම් යුනික් නේම් එකක් අපි දාගෙන තියෙනවා. හරි. ඒ ටික පැහැදිලි නේද? අපි නමක් දාගත්තා. හරි දැන් අපි කරන්නේ එහෙනම් මේ බටන් එක ක්ලික් කළාට පස්සේ මේ ෆීල්ඩ් වලින් යන නමින් යන එහෙම නැත්නම් මේ නේම් එකෙන් යන එහෙම නැත්නම් එඩිට් නේම් කියන නේම් එකට අදාළ ෆීල්ඩ් එකෙන් යන data එක අපි variable එකකට ගන්නවා. ඔයාලට මතක ඇති අර insert කරන්න data enter කරන්න form එකක් ගත්තා නේ වගේ. දැන් අපි ඒක හදාගමු. අපිට ඕන පුළුවන් මේ form එක ඇතුළෙම මේක වැඩේ කරන්න පුළුවන්. මේක ඇතුළෙම පුළුවන් මේ form එක ඇතුළෙම. එහෙම නැත්නම් අපිට action එකක් දාගන්න පුළුවන් වෙන එකකට. වඩා හොඳයි ඒක. නිතරම අපි action page එකකට යන්න පුළුවන් නම් ඒ විදිහටම යන්න. අපේ යමු මේ PHP script එක ඇතුලේ folder එකක් හදාගමු. sorry file එකක් හදාගෙන අපි ඒකට action එක දෙමු. PHP script එක folder එක ඇතුලේ අපි මේ edit කරන්න යන්නේ නේද? ඒ නිසා edit data edit underscore data .php කියලා ෆයිල් එකක් අපි හදාගමු. තාම මේක හදලා නැහැ. මම මෙතනම නම් කරගත්තා, නේම් කරගත්තා. මෙන්න මේ නමින් තමයි අපි ෆයිල් එක හදන්න ඕනේ. අපි action එක දුන්නේ ඒ නමින්ද. ඒක දුන්නේ PHP script කියන ඇතුලේ. මෙන්න මේක ඇතුලේ නේද? අපි අලුත් page එකක් දාගමු ඒකට. ඒක save කරගමු. හරි. save කරගන්නේ අපි project 2 ඇතුලේ PHP script එක ඇතුලේ. අපි අර ෆයිල් එකට දාගත්ත නම් මම මෙහෙම දාගන්න. edit data.php මේක PHP ෆයිල් එකක්. ඒ නිසා type එක PHP දුන්නා. හරි. අපේ data එක sorry ෆයිල් එක create වුණා. මේකේ අපි PHP ලියාගමු. මේක වැඩ කරනවද බලන්න එකෝ කරලා බලමු. අපි ඒක තමයි හොඳම වැඩේ. දැන් ඔයාලට අන්න එකක් ටිකක් කියන්න ඕනේ මේ දැන් සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඔයාලා සම්පූර්ණ page එකම චෙක් කරලා බලනවා මේ ඔක්කොම එක සැරේ ලියලා. එක සැරේ ලියලා ඔන්න චෙක් වෙන්නේ නැහැ. ඊගා page එකට යන්නේ නැහැ. ඒ වගේ හොඳම වැඩේ තමයි ඔයාලට මේ එකින් එක තැනින් තැනට යනවද කියලා බලන්න පුළුවන් page එකේ. රිෆ්‍රෙෂ් කර කර. මෙහෙම දැන් අපේ page එක මේකනේ. මේක ගොඩක් දුරට PHP වලින් තමයි ප්‍රශ්නේ එන්නේ. අපි ගත්තොත් මෙන්න මේක regdata.php කියලා කියන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් මේ එකින් එක වැරදි තියෙන්න පුළුවන් errors. මේ පළවෙනි එකේ වැරද්දක් තියෙන්න පුළුවන්. මෙහෙම තැනින් තැනින් errors තියෙන්න පුළුවන්. හරි. එතකොට errors පෙන්නනවා නම් ගැටලුවක් නෙමෙයි අහවල් line එකේ කියලා කියනවා. එතකොට අපි තුමු line 5 line 5 වෙනි line එකේ error එකක් තියෙනවා. 14 වෙනි line එකේ error එකක් තියෙනවා. 20 වෙනි line එකේ මෙහෙම errors පෙන්නනවා. එතකොට මේකේ හදන්න යන්න එපා එකපාරට මේ අග ඒවා. එකින් එක නිවැරදි කර කර පල්ලෙහාට එන්න. මොකද මේ කියවන්න වෙන පල්ලෙහාටනේ. ඒ නිසා එක සැරේ කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. නමුත් ඔයාලා තාම මේවා ඉගෙන ගන්න මට්ටමේ නිසා මේ උඩ ඉඳන් එකින් එක errors හදා හදා පල්ලෙහාට එන්න. සමහර වෙලාවට උඩ error එක හැදුවට පස්සේ පල්ලෙහා errors නැති වෙන්න ඉඩ තියෙනවා. හරි. ඒ නිසා දැන් හිතන්නකෝ මෙහෙම එකක් තියෙනවා කියලා. මේ my name කියන එක my name කියන එක variable එක අපි එවන්නේ එහා පැත්තෙන් name කියන field එකේ නමින්. අපිට බැරි වෙලා මෙතන dot එකක් හරි මොකක් හරි වෙලා තියෙනවා නම් එතකොට එයා කියනවා මෙන්න මේක වැරදි කියලා. හරි. ඒ වගේම මෙන්න මෙතනක් වැරදි කියලා කියනවා. 17 වෙනි line එකේ එක් වැරදි කියලා කියනවා මේකෙත් වැරදි කියලා කියනවා. එහෙම තියෙන්න පුළුවන්. එතකොට අපි එකපාරට මේව බැලුවට වැඩක් නැහැ. අපි අර පළවෙනි line එකේ තියෙන error එක හදලා ඉන්න ඕනේ ඊගාකට යන්න. ඒක පොඩ්ඩක් මතක තියාගන්න errors ආවොත් පුරුදු වෙන්න මේ page එකේ උඩ ඉඳන් ඒක correct කරගන්න. හරි මේක අපි echo කරලා බලමු අපි page එකට ඉස්සෙල්ලා එනවද කියලා. අපි test කියලා දාමු.
ටෙස්ට් කියලා ටයිප් කරලා මේක මේක වුමනා වෙනවා. දැන් අපිට අපි පොඩ්ඩක් ඒක තියාගමු. මේක රිෆ්‍රෙෂ් කළොත් පේජ් එකට යනවද කියලා ඉස්සෙල්ලම බලමු. මෙන්න මෙතන ක්ලික් කළාට පස්සේ එතකොට edit data එකට යනවා. මේ බටන් එක ක්ලික් කළාට පස්සේ අන්න දැන් අපේ පේජ් එකට යනවා කියලා පෙන්නනවා. එතකොට අපේ ඇක්ෂන් එක හරි. කියන්නේ ෆෝම් එකේ ඇක්ෂන් එක නම් හරි. හරි. දැන් අපි ඇක්ෂන් එක හරිනම් මේ data ටික එහා පැත්තට ගෙනියමු මේ විදිහටම. අපි නම් කරගත්ත මේ හැම field එකක්ම ඔයාලට මතක ඇති මේක edit name, මේක edit nick, edit email, edit address ඒ විදිහට මේව නම් කරගත්තා. ඒ නමින් අපි එහා පැත්තට අරන් යමු මේක. අරන් යන්නේ මෙහෙමනේ. මේ විදිහට. පළවෙනි එක edit name field එකෙන් එන data එක එහෙම නැත්නම් දත්තේ data එක අපි edit name කියලා නම් කරගන්න. edit name සමානයි අපි ඒක ගන්න හැටි මතකයි දැන් dollar sign post එතකොට සමහර වෙලාවට අපි මේ curly brackets open කරනවා box brackets open කරනවා සාමාන්‍යයෙන් normal brackets open කරනවා ඒ තැන් වල ඒ brackets open කරන්න. දැන් මෙතන මේ brackets එක ඊට පස්සේ අපි මේ edit name කියලා අපි variable එකට ගන්න edit name කියන නමින් එන data එක. තා පැහැදිලි කළොත් මෙතන මෙන්න මේ edit name යටතෙන් මේ field එකෙන් එන දත්තේ data එක තමයි අපි මේ පැත්තට ඇවිල්ලා ගන්නෙ edit name කියන එක යටතට variable එකට. මේ දෙකම එක වගේ තියෙන නිසා පැටලෙනවා නම් අපි මෙතන දැන් පැටලවන්නේ නැහැ. අපි name කියලා විතරක් නම් කරගන්නවා. එතකොට මේ එහා පැත්තේ field name එකයි variable name එකයි දෙකක් තිබුණාට කමක් නැහැ. එකම වෙන්න ඕනේ. හරි. දැන් බලමු මේක echo කරලා. මේක එකපාරට මට ඔක්කොම ලියාගෙන යන්න පුළුවන්. මේ විදිහට පොඩ්ඩක් එකක් දෙකක් අපි මෙහෙම කරලා බලමු මේක හරිද කියලා. එයාට වෙනවා echo කරලා බලුවහම එයාගේ නම මෙතන echo වුණා. මේක අපි නම විතරයිනේ echo කරේ. ඒ විදිහට. ඔයාලට තේරෙනවා නම් මෙන්න මේ කොටස මම මෙන්න මේ ටික copy paste කරලා ගන්න. මොකද ඔයාලට මතක ඇති මේ ඒ ෆීල්ඩ් ටිකමනේ අපි මෙතෙන්ට ගන්න. ඒ නිසා මම මේ ටික copy paste කරගෙන අරගෙන පොඩි වෙනසක් කරන්න තියෙනවා. මෙන්න මේ හැම එකක්ම අපි name කරගන්න edit name කියලා. අපි rename කරගත්තා. අපි එතන වෙනස් කළේ නැත්තම් මේකම මෙහෙම ගන්න තිබුණා. confirm කියන එකට අපි edit දාගත්තේ නැහැ. ඔයාලට පේනවා ඇති අපි confirm කියන එක මම වෙනස් කළේ නැහැ. දැන් ඔක ඒක ඒ විදිහටම තියාගත්ත confirm එක කොහොමද තියෙන්නේ? ඒ නමින්ම තමයි තියෙන්නේ. name සමානයි confirm. ඒ නිසා මම මේක වෙනස් කරගත්තේ නැහැ. හරි. මෙතෙන්ට නිකන් ගත්තා ඔයාලට ගැටලුවක් නැතුව ඇති. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඊට කලින් අපිට කරගන්න වැඩක් තියෙනවා. මේක පස්සේ කළත් කමන්නේ වඩා හොඳයි කනෙක්ෂන් එක අපි උඩින් තියාගන්න එක. අපි මේ database connection එක ඒක copy කරලා එතන දාගන්න. අපි කනෙක්ෂන් එක දාගත්තා. මට කියන්න බලන්න මේ කවුද
මේ කුවරිය පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කළේ මේ කොහොමද අපි මේක එන්නේ කියලා. අපි මේක ටයිප් කරන්න ඕනේ. දැන් මේක කොපි කරලා හරියන්නේ නැහැ. නිකන් මෙතෙන්ට ගෙනල්ලා මේ අප්ඩේට් කරන්න කියනවා. මොකද්ද අප්ඩේට් කරන්නේ? රෙජිස්ටර් කියන එක ටේබල් එක. ඒ ටේබල් එකේ අපි සෙට් කරන්න ඕනේ. සෙට් කියලා කියනවා. සෙට් කරන්න ID එක මෙන්න මේ මෙන්න මේ ID එක මෙන්න මේ. දැන් මෙතන වැලියු එකක් අපි පාවිච්චි කරනවා, යූස් කරනවා. මෙන්න මේ වැලියු එක තියන්න කියලා කියනවා. අපි මෙතන වැලියු අපි හිතමුකෝ වෙන නමක් දාගත්තා කියලා. ඒ විදිහට. name එක මෙන්න මේ නමින් එඩිට් කරන්න. කමා. හොඳේ මේ හැම එකක් යටම කමා. ඊට පස්සේ NIC නම්බර එක මෙන්න මේ වැලියු එකකින් දාලා එඩිට් කරන්න. කමා. ඊමේල් එක මේ විදිහට එකින් එක IDs එකින් එක ID change කරන්න කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට. හොඳේ. අපි යමු මේකට අපි එකක් එහෙම කරලා බලමු. දැන් මම database connection එක ගත්තා මේ විදිහට ගත්තා variable ටික. මගේ වචන පැහැදිලිද දන්නේ මම මේ විදිහට කිව්වට. දැන් මම මේ අර query ගන්න දැන්. sorry. variable එකකට ගන්නවා update කියලා. ඔයාලා කැමති variable name කැමති නමක් දාගන්න පුළුවන්. හැබැයි ඒවා පස්සේ use වෙනකොට ඒ වචනින්ම use කරන්න ඕන. variable update variable එක ගන්නවා. මම මෙහෙම කියනවා. දැන් ඔයාලට මතක ඇති අතන තියෙනවා මම මේ මතකෙන් type කරනවා update කරන්න. මොකක්ද අප්ඩේට් කරන්නේ? රෙජිස්ටර් අර රෙජිස්ටර් කියන ටේබල් එක. එහෙම කිව්වට මත දැන් අපි සෙට් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. සෙට් කරන්න. සෙට්. දැන් ID එක එඩිට් කරන්නේ නැහැ ඔයාලා. ඒක මතක තියාගන්න. මෙතන දැන් මේක තිබුණට මේ ID එක එඩිට් කරන්න යන්න එපා. ඒක ප්‍රයිමරි කී එක. අපි ඒක අරගෙන එහා පැත්තට යන්නේ. ඒ නිසා ID එක කවදාවත් එඩිට් වෙන්නේ නැහැ. ඊටු ටික තමයි එඩිට් කරන්නේ. එහෙනම් name එකෙන් ඕනි පටන් ගන්න. set name සමානයි සිංගල් කොටේෂන් ඇතුලේ මොකද්ද දැන් කරන්න ඕනේ? මෙන්න මේක දෙන්න ඕනේ. මම මේක වැරද්දක් කරලා පෙන්නනවා මොකද්ද කියලා කියන්න ඕනේ. මම මේ කිව්වේ අප්ඩේට් කරන්න රෙජිස්ටර් කියන එක නම දැන් අපි එඩිට් කරලා එන නමින් තමයි අප්ඩේට් කරන්න ඕනේ. set name සමානයි variable name. හරි. මේක අපි execute කරගමු result එක. ගන්නවා. අපි result එක ලියනවා මේ විදිහට mysqli underscore query ඇතුලේ connection එක තමා assign update කියන දැන් බලමු මේක run කරලා මේක වැරද්දක් තියෙනවා දැන් ඔය දන්න අය සද්ද නැතුව ඉන්න දන්නේ සද්ද නැතුව ඉන්නේ සාමාන්‍ය බලමු අපි මෙතන රවීන්ද්‍ර කුමාර කියන නම ප්‍රදීප් කුමාර කියලා මම දාගන්නවා ප්‍රදීප් කුමාර කියලා දාගෙන මම මේ sign in button එක ක්ලික් කරනවා අපි මේ change කරගමු මේක පස්සේ මේ edit හරි මොකක් හරි එක හරි දැන් එතන වැරද්දක් තියෙනවා මොකද්ද confirm කියන එක අපි ක්ලික් කළේ නෑ ඒ නිසා මේ error එක ආවේ හරි දැන් බලන්න අපේ query run වුණා දැන් මොකද්ද වෙලා ඇත්තේ කියලා කියන්නකෝ කවුරු හරි දැන් අපිට මෙන්න මේ query දිහා බලලා ඔයාලට කියන්න පුළුවන් වෙනවනේ මොකද්ද වෙලා තියෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මම කරපු වැරද්ද මොකද්ද දැන් සමහර වෙලාවට මේ අපි ඇත්තටම මේක කතා කරන්නේ නැහැ හොඳේ දැන් අපි කොහොමද කතා කරගන්නේ අපි හදන ප්‍රොජෙක්ට් එක ඒ නමත් එකතු වෙලා ඇති ආගතන ඒ නම එකතු වෙලා නැහැ එකතු වෙන්න විදියක් නැහැ ඔයා කියන්නේ මොකද්ද අප්ඩේට් වෙලා නැහැ තු එකතු වෙලාද ප්‍රදීප් කුමාර කියන එකයි අර කලින් තිබ්බ නමයි දෙකම එක දිගට හරි තව අපි මම හිතන්නේ වෙයා ක්ලොස් එක දුන්නේ අන්න හරි මොකද්ද
මේ එහෙම උනේ නැතුවම මොකද වෙන්නේ? හොයාගන්න බෑ කාටද කියලා අප්ඩේට් එක හොයාගන්න බැරි දෙන්නේ. වෙන්නේ නැහැ. හොයාගන්න බැරි වෙන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? ඔයා හිතන්න මේකේ තිබුණා නම් data 100ක් 100ගේම නම වෙනස් වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන රවීන්ද්‍ර කුමාර තියෙනවා. මම මේක රීෆ්‍රෙෂ් කළේ නැහැ තාම. මෙතන තියෙන්නේ කුසුම් කියලා. දැන් මේක රීෆ්‍රෙෂ් කරලා බලමු. බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. මෙන්න where close එකේ තියෙන වටිනාකම අපිට. දැන් මෙතන rows 100ක් තිබුණා නම් 100ෙම මොකද්ද වෙලා තියෙන්නේ? මේ 100ගෙම නම වෙනස් වෙලා තියෙනවා. එහෙනම් අපි අන්නේ වගේ වෙලාවට තමයි අපි කියන්නේ මෙන්න මේ ID 23 එක්කෙනාගේ එක විතරක් වෙනස් කරන්න කියලා. අපි ඒකට තමයි අපි ID එක අරගෙන යන්නේ එහා පැත්තට. හරි. මේ 23 කියන නම්බර එක අරගෙනයි අපි ගිහිල්ලා තියෙනවා. ඔයාලට පේනවා මේ මෙන්න මේකේ අපි 23 කියන නම්බරේ අරන් යන්නේ ඒකට. හරි. එහෙනම් ඒ ID එකට අදාළ කියන එක එක්කෙනා විතරයි අපි වෙනස් කරන්න ඕනේ. ඒ නිසා අපි යන්න ඒකටයි අපි මෙන්න එතන where close එක දාන්නේ. where මොකක්ද අපි වෙනස් කරන්න ඕනේ? where ID සමානයි. ID කියලා කියන්නේ මෙන්න මෙතන ID සමානයි. database එකේ තියෙන මෙන්න මේ ID සමානයි මොකක්ද? ID සමානයි. දැන් manual දෙන්න බෑ. අපි variable එකකින් අරන් ඉන්නේ මොකක්ද ID එක? ආයෙක අරන් ආවේ නෑනේ නේ. අපි ඒක assign කරගත්තේ නෑ මෙතන. ඔන්න තව වැරද්දක්. එහා පැත්තෙන් ID සමානයි. ඒකත් අපි අරගෙන එන්න ඕනි යන්න. අන්න අපිට තව දෙයක් අමතක වුණා වැඩක් කරන්න. දැන් මේ මෙතනින් අපි කන්ෆර්ම් කරලා එහා පැත්තට යනකොට ඔයාලට මතක ඇති මෙන්න මේ බටන් එක ක්ලික් කරනකොට අපි නිකම්ම ගියේ නෑ ID එක අරගෙන ගියේ. නේද? එහෙනම් මෙතනින් යනකොටත් ඒ ID එක අරන් යන්න ඕනේ. නැත්තම් කොහොමද දන්නේ? එහා පැත්තට ගිහිල්ලා මේ විසි නම්බර් 23 එහෙම නැත්තම් අංක 23ට අදාළ එක විතරක් වෙනස් කරන්න කියලා කොහොමද අපි කරන්නේ? අන්න එහෙනම් අපි මෙන්න මේකෙනුත් තව දෙයක් අරගෙන යන්න ඕනේ. මොකද්ද? අපි තව එකක් අඩුව තිබුණා. මොකක්ද අරන් යන්න ඕනේ? ID එකක් අරගෙන ඕනේ යන්න. ඒක අපි කොහොමද තියාගන්නේ? ඒකට තියාගන්නේ අපිට පුළුවන් මේ ෆෝම් එක ඇතුලේ මේක දාගන්න hidden field එකක් විදියට. මේ hidden field එකක් විදියට මම මේ කියන දේ තේරුණාද දන්නේ නැහැ ඔයාලට. මම ඒක කරලා පෙන්නන්න. මේ විදිහට input type සමානයි hidden. ඒ කියන්නේ මේක hidden වෙලා තියෙන්නේ. hidden name සමානයි අපි මේකට name එකක් දාගමු. හැමතැනම ID කියලා දාන හින්දා මේ මම edit ID කියලා දාගන්න. ඊට පස්සේ මේකේ value එක සමානයි double quotation ඇතුලේ මේක PHP වලින් echo කරගන්න ඕනේ. PHP වලින් echo කරගන්න ඕනේ. echo කරගන්නේ මෙන්න මේ ID එක. මේ තියෙන්නේ edit ID එක. echo edit ID. මෙන්න මේ කරගත්තේ මොකක්ද දන්නවද? අපි එහා පැත්තෙන් ID එක අරන් එනවනේ edit ID කියලා මෙතෙන්දී අපි නම් කරගත්තනේ. ඒකම අනිත් page එකට අරන් යන්න ඕන. ඒක මේ page එකේ view කරන්න උවමනාවක් නැහැ. ඒකයි hidden කරගත්තේ. අපිට ඕන නම් මේ field එකකටම ওই ID එක ගන්නත් පුළුවන්. මොහොතද ඒක පෙන්වන්නේ නේද? මේ field එකකටම input type සමානයි. දැන් අපි මම මේක refresh කරමු. මම මේ hidden එක දාගත්තේ test කරගමු. කරගෙන බලමු. එතකොට ඔයාලට මෙන්න මෙතන පේනවා අංක 23. ඉතින් මේක මෙතන පෙන්වන්න උවමනාවක් නැහැ. එහා පැත්තෙන් ගේන ID එක. ඒක උවමනාවක් නැහැ නේ user ට. ඒ නිසායි අපි ඒක hidden කරගත්තේ. hidden කරගෙන ඒකත් අපි එහා පැත්තට අරන් යන්න ඕනේ මේ form එක ඇතුළෙන්ම. හරි ඒකට තමයි මම නමකුත් දාගත්තේ edit ID කියලා. හරි. දැන් ඒක දාගන්න අපි එහා පැත්තට අරන් යමු. මේකේ මම
තව හෝම් එක අපි දාගන්නවා. සෝරි හෝම් එකක් නෙමෙයි මේ තව ෆීල්ඩ් එකක් දාගන්නවා. ඒකටම දාගන්න edit id edit id කියලා. ඒකෙන් අපි අරන් එන්නේ එහා පැත්තෙන් edit id කියන එක ෆීල්ඩ් එක. හරි දැන් හරි. දැන් අපි එහෙනම් මේ data වෙනස් කරන්න ඕනි where id සමානයි edit id. අන්න ඒක තේරුණාද? edit id තේරෙන්නේ නැති මොනවා හරි දන්නේ නැත්නම් පොඩ්ඩක් අහන්න. අපි අර page තුනකට මාරු වෙනවා. දැන් අපි register.php කියන එකෙන් edit php එකට ආව edit php එකෙන් edit data.php කියන එකට ආවා. ඒ හැම එකකින්ම එනකොට අර id එක ඕනේ අරගෙන නැත්නම් අපි අඳුරන්නේ මොකද්ද id වෙනස් කරන්න ඕනේ කියලා. මේක බලමු අපි වැඩ කරනවා කියලා. confirm කරලා හරි ගැටලුවක් නැහැ errors නැහැ මොකක්ක. ඒ නිසා අපි ලියපු එක හරියගේ නැවාට පේනවා එහෙනම් පළවෙනි එක විතරයි වෙනස් වුනේ කියලා. අපි ආපහු ඇවිල්ලා අපි මේක edit කරමු. දැන් මේක refresh වුනේ නැහැ හොඳ. මම ආපස්සට back කළා විතරයිනේ. දැන් බලන්න මෙහෙම වෙලා තියෙනවා. මේ තාම එකයි එක field එකයි අපි මේ change කළේ මොකද මේක theory තේරුම් ගන්න ඕනේ. හින්දා ඒක එකින් එක අපි හදන්න ඕනේ මේක. මේකත් බලමු. ඒක ප්‍රදීප් කුමාර දැන් ගැටලුවක් නෑ. refresh කරලා බලමු. බලන්න ඒක වෙනස් වෙලා තියෙනවා. හරි. දැන් ඔන්න ඔය ටිකේ මොනවා හරි ගැටලුවක් තියෙනවද කියලා කියන්න බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔව් ID එකෙන් ෆිල්ටර් කරලා නැහැ. ඒක අපි කලින් අප්පා මේ දැන් බැලුවේ ටික. වෙන මොනවා හරි ඒ කියන්නේ ඒ සම්බන්ධව මොනවා හරි ප්‍රශ්න තියෙනවද නැහැ නේද? නැතුව ඇති. අපි දැන් යමු එහෙනම් මේ එකින් එක වෙනස් කරන්න. එක බටන් එකකින් එක බටන් එකක් ක්ලික් කළාට පස්සේ මේ ඔක්කොම අපිට ඕන නම් එකක් ක්ලික් චේන්ජ් කරන්න පුළුවන්. අපිට ඕන නැත්නම් ඔක්කොම චේන්ජ් කරන්න පුළුවන්. දැන් මම මෙතනින් කළේ එකයි වෙනස් කළේ අනිත් data වල වෙනස් කළේ නැති විච data එකමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ හැම එකක්ම ක්ලික් කර කර එකින් එක edit කරන්න කියලා කියන්න ඕනේ මෙන්න මේ විදිහට. update set name සමානයි මේ විදිහට. තව එකක් අපි ඇඩ් කරනවා නම් කමාවක් දාලා මේ විදිහටම ලියන්න. කමාවක්. ඊට පස්සේ NIC. එතන NIC කියලා ගන්න column name එක database එකේ. NIC සමානයි edit නේ NIC කියලාමයි තියෙන්නේ. මොන දෙවෙනි එකක් වෙනස් කරලා. කමා එකින් එකට අපි එහෙම වෙනස් කරන්න ඕනේ. email සමානයි similar අපි මෙතන double quotation දාන්න බෑ single quotation. email එක වෙනස් කරන්න ඕනි email කියන variable එකෙන් එන මේ විදිහට හරි email තව තියෙනවා email add1 මම මේ කියවන්නේ හැබැයි ෆීල්ඩ් ටික මතකෙන් කියවන්නේ add මෙන්න මේ ටික එහෙනම් add1 ඒක රීප්ලේස් කරන්න ඕනේ මෙතනින් එන add1 කියන
හරි ADD1 කියන එක වෙනස් වෙන්න ඕනේ චේන්ජ් වෙන්න ඕනේ ADD1 කියන ඉතින් ඊට පස්සේ තව තියෙනවා මොකක්ද උනේ අර තිබුණේ ADD1 variable එකකින් වෙනස් කරන්න ඕනේ ඊට පස්සේ කමා ADD2 එක වෙනස් කරන්න ඕනේ ADD2 කියන එකෙන් ඊට පස්සේ city කමා city change කරන්න ඕනේ sorry city කියන එක city තව එකක් තියෙනවා කමා zip කියන එක වෙනස් කරන්න ඕනේ change කරන්න ඕනේ zip variable එකට දැන් ඔක්කොම අපි වෙනස් කළා අන්තිමට තමයි where close එක දාන්නේ where id සමාන edit id හරි පැහැදිලි නේද ඔයාලට මේ කොහේ හරි කමාවක් තිබුණ නැත්නම් වැඩ කරන්නේ නැහැ හොඳේ එක තැන කමා හරියට තියෙන්න ඕනේ එක ටික් කරලා බලමු සමහරවිට මේක වෙනස් වෙනවා හරි එතකොට මේ ටික කියවුවහම ඔයාලට තේරෙනවද අපි දැන් බලමු මේක වෙනස් වෙනවා චේන්ජ් අප්ඩේට් වෙනවද කියලා හරි පළවෙනි එකට මම ස්ථාන කියලා දාගන්න NIC නම්බර එක 80ටයි කියලා දාගන්න විදිහට ඔක්කොම ටික වෙනස් කළා කන්ෆර්ම් කළා සයින් ඉන් කළා සේව් කළා එතකොට මේකේ ඔයාලට වෙනස් වෙලා තියෙනවා මෙතන අශාන් ID නම්බරේ වෙනස් වෙලා ඒක වෙනස් වෙලා මේකත් වෙනස් වෙලා මේ ඔක්කොම වෙනස් වෙලා SIP නම්බරේ වෙනස් වෙලා නැහැ SIP එක වෙනස් වෙලා නැහැ මොකක් හරි ගැටලුවක් ඇති ඒකේ බලන්න පොඩි error එකක් ආවා අපිට SIP එක වෙනස් වෙලා change වෙලා නැති ගැටලුවක් ආවා බලන්න ඒක මොකද්ද වෙලා තියෙන්නේ කියලා කාට හරි මොනවා හරි පේනවනේ මෙතන මේ SIP කියලා තියෙන මේ variable එක නැත්තම් ඩොලර් මාක් එක දාන්න බැරි කියලා. එහෙම තිබුණා නම් ඇත්තටම මේ වගේ දෙයක් තිබුණා නම් මොකද වෙන්නේ දන්නවද? දැන් මෙතන මේ SIP කියන වචනේ එකතු වෙනවා මේකට. මොකද මේක ඒ වුණාට අපි මේ SIP කියන එක දීලා තියෙන ස්ට්‍රක්චර් එක මට අනිවාර්යයෙන් වෙන්න ඕනේ int එක. ඒ නිසා ඒක වෙනස් කරගත්තේ නැහැ බිඳුව දාගත්තා. මොකද නැත්තම් මේක මේ වාචා වගේ දීලා තිබුණා නම් අර SIP කියන වචනය තමයි මේ සේව් වෙන්නේ. මේක තේරෙනවා ඇති ඔයාලට. හරි. දැන් බලමු. මේක සේව් වෙන්නේ නැද්ද?
ඒත් වෙනස් වුණේ නෑ මොකක් හරි වෙන error එකක් තියෙනවා මොකද්ද? ඒක අපි දාලා නෑ නේද? ආයෙත් ඒක අයින් කළා තියෙන්නේ. හරි දැන් හරි. හරි ඒක හරි වෙනස් වුණා. හරි අප්ඩේට් එක තේරුණාද? ආයේ නැවත කියා දෙන්න ඕනේද? අපිට ඒ queries වල ඉගෙන ගන්න තියෙන්නේ ඇත්තටම ප්‍රධාන ටික insert එක edit select update කියන queries ටික. ඊට අමතරව දැන් අපිට මේවා මේ table හදන්න පවා පුළුවන් අපිට queries වලින් දැනට අපි කරන්නේ මේ table එකට ගිහිල්ලා create table ගිහිල්ලා table එකට නමක් දීලා එහෙමනේ නේද? එහෙම නැතුව query හිකුනුත් ඒක ලියන්න පුළුවන්. එච්චර දුරට query වලින් ලියන්න ඕනේ නැහැ. මොකද අපි database ගැන නෙමෙයිනේ කතා කරන්නේ programming කියලා කියන්නේ. අපි programming පැත්තනේ. ඒ නිසා. හරි මෙන්න මේ ටික මොකක් හරි ගැටලුවක් තියෙනවද කාට හරි? අර hidden field එක දාගත්තේ ඇයි කියලා ඔයාලා දැනගන්න ඕනේ. අනිවාර්යෙන් page එකෙන් page එකට ID කරන් යන්න ඕනේ හින්දා. වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි දැන් අපිට ඒක ගැටලුවක් නැත්තම් අපිට ඕනම් මේ පුළුවන් මේ confirm කළාට පස්සේ අප්ඩේට් කළාට පස්සේ මෙතන confirm බටන් එක ක්ලික් කළොත් විතරක් save කරන්න කියලා කියන්න. මේක අප්ඩේට් කරගමු මෙතන බටන් එක. ඒක නෙමෙයි මේකනේ. මෙතන sign in තියෙන්නේ ඒක අප්ඩේට් කියලා දාගන්න. හරි. එතකොට confirm බටන් එක ක්ලික් කළාට පස්සේ ක්ලික් කරලා එනවා නම් විතර අප්ඩේට් කරන්න කියලා කියන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මේ confirm බටන් එක ඔයාලට මම ගිහලා ඒක කරලා පෙන්නුවා. එකෝ වෙන්නේ කොහොමද කියලා. මේකේ වැලියු එකක් එන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලාම බලමු. බලන්න ඒක වැලියු එකක් එන්නේ confirm කළොත් ඔයාලට පේනවා on කියලා එක එන්නේ. එතකොට අපිට මෙතනින් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. confirm කියන එක on වුණොත් විතරක් අප්ඩේට් කරන්න කියලා. ඒක මේ අද අපි if කියන ස්ටේට්මන්ට් එක කරන්න බලමු. if දැන් මේ අපි යූස් කරලා තියෙන කොහොමත් ඒක confirm ගැනට මෙන්න මෙතනින් එන දැන් on කියලානේ මේක එන්නේ. ඒක සමාන ලකුණු දෙකක් දාගන්න on. මේක on වුණොත් තමයි මෙන්න මේක රන් කරන්න ඕනේ. confirm කියන එක on වුණොත් විතරක් true වුණොත් විතරක් මේ query රන් කරන්න කියලා කියනවා. ඒක තමයි මෙතන මේ කතාව. එහෙම නැත්තම් else එහෙම නැත්තම් මොකද්ද කරන්න ඕනේ? කරගමු මොකක් හරි කතාවක් ඉස්සෙල්ලාම වැඩේ හරියනවද බලන්න. එක්කෝ අපි කියනවා confirm button එක ක්ලික් කළා නැහැ කියලා නේද? you have not confirmed කියලා කියන්න ඕනේ.
කන්ෆර්ම් කළොත් අප්ඩේට් කරනවා නැත්තම් කියනවා කන්ෆර්ම් ඔයා කන්ෆර්ම් කරලා නැහැ කියලා. දැන් අපි බලමු ඒකත් පොඩ්ඩක් වැඩිපුර. කන්ෆර්ම් එක බටන් එක ක්ලික් කරන්න කලින් අපි ක්ලික් කළා. මෙතන error එක පෙන්නන්නේ අපි අර බටන් එක ක්ලික් කරපු නැති හින්දා අපේ මැසේජ් එක දෙනවා මොකද you have not confirmed කියලා. මේ error එක කොහොමද ওই බටන් එකට එනවා. ඒක ගණන් ගන්න දෙයක් නැහැ. අපිට errors අංගන්න පුළුවන්. errors අපිට අයින් කරන්න පුළුවන් මෙන්න මෙහෙම page එකේ උඩින්ම PHP page එකේ උඩින්ම ලියන්න ඕනේ error reporting 0 කියලා. error reporting මේක කරන්න එපා මේ page එක හරියට 100%ක් හරි නැත්තම්. මොකද අපිට errors පෙන්වන්නේ නැහැ මොකක් එහෙම වුණොත්. error reporting 0 කියලා දැම්මොත් ඔය එක error එකක්වත් පෙන්වන්නේ නැහැ. හරි ඔයාලට පේනවා errors පෙන්වන්නේ නැහැ දැන්. you have not confirmed කියලා එනවා. මේක ක්ලික් කළොත් මොකද වෙන්නේ? බලන්න ඒ මැසේජ් එක පෙන්වන්නේ නැහැ මේක අප්ඩේට් වෙලා ඇති. අපිට මේ විදිහට අපි මේ error reporting 0 කියන එක කමෙන්ට් කරගමු නැත්නම් අපිට errors බලා ගන්න බැරි වෙන නිසා. හරි. මෙන්න මේ කොටස ඔයාලට මේ if else කොටස අපි අද වැඩිපුර කරමු මේ එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැනට අපි මෙතන use කළා පාවිච්චි කළා if එක. හරි නේද? ගැටලුවක් නැද්ද? තව මේව ඔයාලා හිතලා කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේක අප්ඩේට් වුණොත් රිසල්ට් එක හරි වුණොත් ඔයාලට හෙඩර් එක තියන්න පුළුවන් ආයෙ යහපන් මෙතෙන්ටම යන්න කියලා. එතකොට රීෆ්‍රෙෂ් වෙලාම යනවා. දැන් අපි ඒකත් කරලා බලමු. හෙඩර් හෙඩර් මතකයි නේද හෙඩර් කියලා කියන්නේ මොකද්ද කියලා? ලොකේෂන් කලින් මේක කරලා තිබිච්ච හින්දා මම මේ ටයිප් කරන්නේ නැත්තම් මේව ලියන හැටි හෙඩර් වරහන් ඇතුලේ සිංගල් කෝට් ඇතුලේ ලොකේෂන් කියලා ලියලා කෝලන් මාක් එක ඊට පස්සේ දෙන්න ඕනි පාත් එක. පාත් එක දෙන්න ඕනි අපි දැන් ඔයාලට තේරෙන්න ඕනි අපි ඉන්න තැන දැන්. මොකද්ද අපි edit data.php කියලා කියන්නේ මෙන්න මේ ෆයිල් එක ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ මෙන්න php script කියන ෆෝල්ඩර් ඇතුලේ තාම ඉන්නේ. අපි එළියට එන්න ඕනි ෆෝල්ඩර් එකෙන් එළියට ඇවිල්ලා අපි යන්න ඕනි register.php කියන එකට නේද? ඒකටද යන්න ඕනි. යන්න ඕනි දැන කියන්න ඕනි. නැත්නම් මෙතෙන්ට මේවන්නත් පුළුවන්. අප්ඩේට් කළාට පස්සේ මෙතෙන් මේ page එකට එන්න කියන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ page එකට එන්න කියන්නත් පුළුවන්. අපි මේකට යමු register.php කියන එකට යන්න කියලා කියනවා. එළියට ආවා register.php බලන්න ඒක හරිද කියලා අපි බලමු. මේක එඩිට් කළා කියලා හිතන්නකෝ. අප්ඩේට් කළා බලන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට ගියා අපි එඩිට් කළා බලමු. අශාන් විතරයි තිබුණේ. අප්ඩේට් කළා බලන්න අප්ඩේට් කළාට පස්සේ බලන්න මෙතන ආශාන් පුෂ්ප කුමාර අනේ පල්ලෙහාට ආශාන් පුෂ්ප කුමාර කියලා ඇවිල්ලා තියෙනවා. ඒ රිෆ්‍රෙෂ් වෙලාම හරි නේද? නමක් අලුතෙන් දාගන්න.
කමාන්ඩ් එක ආවා. අපි ඒක එඩිට් කරගමු. නම් විතරක් එඩිට් කරමු. දැන් අපි ටික දන්නවනේ. බලන්න මේ විදිහට එඩිට් වෙලා එනවා. හරි දැන් අපි ඉන්සර්ට් කරන්න දන්නවා, ඩිලීට් කරන්න දන්නවා, අප්ඩේට් කරන්නත් දන්නවා. ඩේටා එක ඉන්සර්ට් කරන්න පුළුවන්. සිලෙක්ට් කරන්නත් දන්නවා. ඔන්න සිලෙක්ට් කරන්න සිලෙක්ට් කුවරියනේ අපි මේ ටික අරන් තියෙන්නේ. සිලෙක්ට් කුවරියෙන් අරන් තියෙනවා. අපි මේ ටික මේ ඩේටා ටික ෆීල් කරලා ඉන්සර්ට් කරන්නත් දන්නවා. ඩිලීට් කරන්නත් දන්නවා, අප්ඩේට් කරන්නත් දන්නවා. දැන් ප්‍රධාන අපිට අත්‍යවශ්‍ය ටික උවමනා ටික ඉවරයි දැන්. ඒ කියන්නේ කුවරියත් එක්ක වැඩ කරන්න අත්‍යවශ්‍ය ටික. මොකද මීට වඩා තියෙනවා. දැන් ඔය අපි ඉගෙන ගත්ත ඕවා තමයි කරකවා අපේ ප්‍රොජෙක්ට් එකකට ගන්න ඔක්කොම ටික. මේ සම්බන්ධව තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියන්නකෝ. මෙන්න මේ ටික දැන් ඉන්සර්ට් කරගන්න පුළුවන්ද? සිලෙක්ට් කරගන්න පුළුවන්ද මේ විදිහට? ඩිලීට් කරගන්න පුළුවන්ද? අප්ඩේට් කරන්න පුළුවන්ද? බැරි අය ඉන්නවත් තමයි. නැතුව ඇති නේද? හරි. නිතර අහනවා ඉතින් කියන්නේ නැහැ. අපි මේකටම දැන් ඔයාලට පුළුවන් රෙජිස්ටර් ෆෝම් එකක් හදාගෙන දැන් හිතන්නකෝ මෙන්න මේ වගේ කතාවක් කියලා. අපිට කවුරු අපි ඇප් එකක් හදනවා මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඒකට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන් හැමෝටම. ඕනි කෙනෙකුට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන් කියලා දානවා. හැබැයි රෙජිස්ටර් වුණාට රෙජිස්ටර් වෙච්ච ගමන් ලොගින් කරන්න දෙන්න බෑ. හිතන්නකෝ එහෙම එකක් තියෙනවා කියන සමහර ඔයාලා ඒ වගේ ඇති අනිවාර්යයෙන්. දැන් ඊමේල් මොකක් හරි අපිට Facebook නම් මොකක් හරි ඒ වගේ දෙයක් නම් අපිට පුළුවන් අනිවාර්යෙන් රෙජිස්ටර් වෙච්ච ගමන් ලොග් වෙන්නත් පුළුවන්. අපි එහෙම සිස්ටම් එකක් හදනවා නම් අපිට පුළුවන් එහෙම දෙන්න. හැබැයි අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන් රෙජිස්ටර් වුණාට පස්සේ අපි කන්ෆර්ම් කළාට පස්සේ විතරක් ඒගොල්ලන්ට ඇක්සස් දෙන්න පුළුවන් ලොගින් වෙන්න. හිතන්නකෝ මෙන්න එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. දැන් මේ වගේ මම මේක දැන් මේ වෙලාවේ සම්පූර්ණ කළම ගන්නෙ නැහැ. ඔයාලට මේ වගේ දෙයක් හදන්න පුළුවන්. දැන් රෙජිස්ටර් ෆෝම් එක විතරක් අපිට යූසර්ට පේන්න තියෙනවා ක්ලයන්ට්. ඊට පස්සේ මෙන්න මේ කොටස අපේ වෙනම ඇඩ්මින් පේජ් එකකට ගන්නවා. අපි මේකම පේජ් එකනේ තියලා තියෙන්නේ. මේක ඇඩ්මින් පේජ් එකට අරන් මෙන්න එතන කන්ෆර්ම් කියලා බටන් ටිකක් දාගෙන යන්න පුළුවන්. ඒකෙන් මොකක්ද දන්නවද වෙන්නේ? අපි මේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් අපේ ටේබල් එකට අපි අලුතෙන් ෆීල්ඩ් එක ඇඩ් කරගන්නවා මොකද්ද? කන්ෆර්ම් හරි එහෙම නැත්නම් approve හරි බටන් එක. හිතන්නකෝ මෙන්න මේ වගේ දෙයක් කියලා. අපි අලුතෙන් ස්ට්‍රක් දාගමු අගට තව දැන් මේක අපිට හිතන්නකෝ මේක තව අපිට මදි වුණා කියලා ID එක name එක NIC නම්බර එක කොහොම තියෙන පස්සේ මතක් වුණා අපිට තව එකක් දාගන්න ඕනේ මොකක් හරි මොනවා හරි රිලිජන් එක මොකක් හරි එහෙම අපිට වුණා වෙනවා අනිවාර්යෙන් තව එකක් මෙහෙම ඇඩ් කරගත්තා නම් හොඳයි කියලා. හරි එහෙම වුණාට පස්සේ ස්ට්‍රක්චර් එකට යනවා. ස්ට්‍රක්චර් එකට ගිහිල්ලා අපිට පුළුවන් මේ ID එකට පස්සේ name field එකට පස්සේ NIC ඕනේ තැනකට දාගන්න පුළුවන්. අපි මේකේ අගට දාගමු. ඒ කියන්නේ zip එකට පස්සේ. ඒ නිසා මෙතන after at the end of the table ගන්නත් පුළුවන්. නැත්නම් at the beginning of the table ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් after කියලා මෙහෙම select කරන්නත් පුළුවන්. දැන් මෙතන select after කියලා select වුණානේ. ඒ නිසා අපි after zip කියලා
අරන් go කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මේ field එක අර වගේම structure එක හදන්න එනවා. මම මේක දාගන්න status කියලා. status එක int එකක්ම දාගන්න integer value එක length එක 2 කියලා දීලා save. එතකොට අපේ structure එක වෙනස් වුණා දැන් status කියලා එකක් ආවා. දැන් බලන්න සම්පූර්ණයෙන්ම status එක අපි in දුන්නොත් default value එක 0 එන්නේ. දැන් අපිට කියන්න පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මේ ටිකේ පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මේ ටික කන්ෆර්ම් කරන්න ඕනේ කියලා. මේ ඔක්කොම කන්ෆර්ම් කරන්න ඕනේ කියලා. මේකින් එක මම වැඩි කර කර පෙන්වන්නේ ඔයාලට අර තව අවබෝධය කරගන්න. මේ තියෙන්නේ ටේබල් එක. ඔයාලට ඕන නම් මෙතනින් නැත්නම් අගින් කැමති තැනකින් කන්ෆර්ම් බටන් එකක් අපි දාගමු. මම මුලින්ම දාගන්න. ඒක ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙනවා. ඒකයි කන්ෆර්ම් කියලා දාගත්තා. මෙතන අපි තව උඩක් මේ කරන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් කියන්න ඕනේ. දැන් බලාගෙන ඉඳි අනිත් දවසේ මොකක්ද අහුවන් කියාගන්න බෑ කරගන්න බෑ. කන්ෆර්ම් එක දාගත්තා. මේකත් මම වෙනස් කරගන්න කන්ෆර්ම් confirm.php කියන එකට යන්න ඕනි. confirm id එක id එක අර id එකමයි අපි අරන් යන්නේ. ඒකට image එකක් තියෙනවා. ඒ image එක නැතුව අපි update කියලා confirm කියලා දාගන්න. මේ caption එක අපි අර image එකක් නේ දාලා තිබුණේ. ඒ නිසා මෙතන ඔයාලට පේනවා confirm කියලා බටන් එක add වුණා. මේක දැන් අර එහෙම බටන් එකක් නෑ. ඒ නිසා not found කියලා පෙන්නන්නේ. දැන් අපි confirm කළාට පස්සේ මෙයාම confirm කරන්න ඕනේ. confirm කරන්න ඕනේ. අර වගේම තමයි අපි මේකට හදාගමු. ඒ confirm කළාට පස්සේ වෙන්නේ ඇත්තටම මෙන්න මේ එයාගේ තියෙන මෙන්න මේ confirm එක 1 කරන්න ඕනේ. status එක 0 තියෙන්නේ 1 කරන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් status එක 1 අය විතරක් log වෙන්න හරි මොකක් හරි කරන්න ඉඩ දෙන්න කියලා. හරි. ඒ අදහස හිතාගෙන තමයි අපි එහෙම කරන්නේ. confirm.php හරි අපි ඒකත් යවමු ස්ක්‍රිප්ට් එකටම PHP ස්ක්‍රිප්ට් විතරක් තියෙනවා අපි ඒකටම යවමු ඒකට අරගෙන යනවා confirm.php කියන එක මේකෙන් අර අප්ඩේට් කියන එක ආයෙ පොඩ්ඩක් ඔයාලා අවබෝධයක් නැති අය චුට්ටක් බලා ගන්න save as කරගන්නවා confirm.php මේක PHP ෆයිල් එකක් විදිහට සේව් කරගන්නවා ඊට පස්සේ මේ ඔක්කොම තියෙන්න ඕනේ දැන් ඔක්කොම නේ sorry අපි මුලින් ඉඳන් කරමු නැමතව තව වෙලාව ගියාට කමක් නැහැ මේ පළවෙනි ටිකට මොකද සමහරව කියනවනේ ස්පීඩ් වැඩි කියලා ඒ නිසා මේ ඔක්කොම එහෙම ටයිප් කරන්න කනෙක්ෂන් එක දාගමු දැන් කනෙක්ෂන් එක දාගන්න දාන්න නිසා මම මේව කොපි කරලා ගන්න කනෙක්ෂන් එක දාගත්තා ඊට පස්සේ එහා පැත්තෙන් ඉවන ID එක අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ ID එන්නේ confirm ID කියලානේ ඒක ඉස්සෙල්ලාම ගන්න කොපි කළා ID එකට ගත්තා
එහා පැත්තේ ID එක ගත්තා. අපි කියනවා දැන් ඒ ID එකට අදාළ රෝ එකේ තියෙන ස්ටේටස් කියන එක අප්ඩේට් කරන්න මොකක් කියලාද? ඒක අපිට ගන්න පුළුවන් කෙලින්ම මැනුවල් දෙන්නත් පුළුවන් මේ විදිහට. දැන් ඒක අවශ්‍ය නැහැ අපිට එහා පැත්තෙන් ෆීල්ඩ් එකක් ගේන්න. අපි අනිත් ඒවෙන් මෙහෙම ගත්තනේ නේද? එහා පැත්තෙන් අපි ඩේටා එක අරගෙන ආවා. ඒක තමයි ඒකෙන් තමයි අපි අප්ඩේට් කළේ. මේක එහෙම කරන්න ඕනේ නැහැ. මේකේ බිංදු එක කරන්න විතරනේ තියෙන්නේ. ඒ නිසා මෙතන මැනුවල් මෙහෙම ලියන්න පුළුවන්. මේකට අපි අප්ඩේට් කියලා දාමු. අප්ඩේට්. ඉන්දු මහත්තයා ID ඔව්. කියලා දෙන්න. මොකද? එතන මේ ඩොලර් සයින් එකත් එක ෆොන් ID කියලා දැම්මේ. ඒක කොතනින් කොහොමද ගත්තේ? අහන්නේ. ඒක පොඩ්ඩක් ඔයාලට තේරෙනවා. දැන් අපි එහා පැත්තෙන් ගත්ත confirm ID කියන එක මම මේක දැන් ඉස්සර ඉඳාම කියනවා ආයෙත් ඇහුවා ඒ වුණාට එහෙම අහන්න ඕනේ. ඒකයි මම කියන්නේ. අහන්න එපා කියන එක නෙමෙයි. පොඩි දෙයක් එහෙම නොදැන අපිට ඉස්සරහට යන්න බෑ. PHP කියලා කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාටම යන්න ඕනේ. උඩ වැරදුනොත් තේරෙන්නේ නැත්නම් යට ටික තේරෙන්නේ නැහැ. ඒ නිසා නිතර නිතර අහන්න. එහෙම ගැටලුවක් නැහැ. හොඳයි මම එහෙම අර එදත් කියා දුන්නා අහනවා කියලා කිව්වේ එහෙම තමයි අහන්න ඕනේ. හොඳයි. නැතුව සමහරව සද්ද නැතුව ඉන්නවනේ. මේක අපි අහන්න නිතරම දන්නේ නැත්නම් අහගෙන යන්න හොඳයි. දැන් මෙතන අපි කළේ එහා පැත්තේ කියලා කියන්නේ මෙන්න මෙතනකෝ අපි මෙන්න මෙතන ගත්තනේ අපි ෆ්‍රන්ට් එන්ඩ් එකට යමුකෝ. ෆ්‍රන්ට් එන්ඩ් එකේ මෙන්න මෙතන අපි කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරනකොට මේ බටන් එක එක්ක අපි යන්නේ ID එක අරගෙන කියන එක දන්නව නේද? ඔව් ඉන්දු මහත්තයා. ඔව් ඒක අරගෙන ඉන්නවා. අන්නේ ID එක තමයි අපි වේරියබල් එකක් විදිහට එහා පැත්තෙන් අපි නම් කරගන්නේ. ඒ ID එක තමයි අපි අරන් යන්නේ confirm ID කියලා. හරිද? ඒ confirm ID කියන එක මෙතෙන්දී අපි කැමති නමකින් වේරියබල් එකක් විදිහට දාගන්නවා. ඔයා මෙතන කැමති නමක් දාගන්න. ඔයාගේ නම දාගත්තත් ගැටලුවක් නෑ. අපි කියන්නේ අර confirm ID එකක් විදිහට මම හිතුණා දැන් මේ විදිහට දාගන්න ඕන කියලා. මේ ID එකට අපි assign කරගත්තා. එහෙම නැත්නම් ඒ ID එකෙන් නම් කරගත්තා. ඒකයි උනේ. නැතු මේක වෙන කොහින්වත් ආපු එකක් නෙමෙයි. තේරුණාද? ඔව් තේරුණා. හරි ඉන්දු මහත්තයා thank you. එහෙම අහන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කීතරයක් වුණත් කමන්නේ නැතුව මේ හැමදාම අහනවා කියලා එහෙම මොකක්වත් කියන්නේ නැහැ. මොකද ප්‍රශ්න තියාගෙන තේරුම් ගන්න බැරි නිසා. ඒ නිසා අපි දැන් ඒක හරි. දැන් මේ බටන් එක මේ ID එක ගත්තා. දැන් අපි මෙහෙම එකක් ලියමුකෝ බලන්න. අප්ඩේට් කරනවා. අද අප්ඩේට් කරන්න රෙජිස්ටර් කියන ටේබල් එක අපි ඒකේ සෙට් කරන්න ඕනේ දැන් මොකද්ද? සෙට් කරන්න ඕනේ හැම එකක්ම ඕනේ ස්ටේටස් එක විතරයි. දැන් කන්ෆර්ම් කළාට පස්සේ කන්ෆර්ම් වෙන්න ඕනේ මෙන්න මේ ස්ටේටස් කියන එක වෙන්න ඕනේ විතරයි. ඒ නිසා ලොකු දෙයක් කරන්නේ set status සමානයි. දැන් අපිට variable එකකින් තියන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට කියන්න පුළුවන් මේක වෙන මොකක්ම වෙන්නේ නැහැනේ. එක විතරයිනේ වෙන්නේ. update register set status සමානයි 1 කියන විතරක් දුන්නා. තේරුණා නේද ඒක? හරි. අපි එහා පැත්තේ නම් මේක variable එකකින් අරන් ආවේ. දැන් මෙහෙම ඕනේ අපිට එක කරන්න විතරයි තියෙන්නේ. මේක තව අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. දැනට මේ මෙහෙම කරමු. ඊට පස්සේ මේකේ රිසල්ට් එක ලියා ගන්නවා. MySQL query මේක අර බ්‍රැකට්ස් එකක් ක්ලෝස් කළාට පස්සේ මේ ඕපන් කළාට පස්සේ ක්ලෝස් කළා මෙන්න මට ඒක පුරුද්දට කෙරෙනවා නැත්නම් මට සමහර වෙලාවට අමතක වෙනවා. දැන් මෙහෙම කෙලින්ම දිගටම ලියාගෙන ගියා. දැන් මෙතෙන්දි මට එහෙම පොඩි දෙයක් වුණා මේ මෙතෙන්දිද මන්ද කොහෙද හරි අර පුරුද්දට ඒ සාමාන්‍ය ක්ලෝස් කළාම තමයි එන්නේ. ඊට පස්සේ query on sign update. දැන් මෙච්චරයි තියෙන්නේ. අප්ඩේට් කරන්න කිව්වත් මේක where close එක ලිව්වේ නැහැ අපි. where අපි ඒකනේ අර මෙන්න මේ ID එක ගෙනාවේ නේද? where ID සමානයි confirm ID. හරි. දැන් අපි confirm කළොත් මොකද වෙන්නේ? මේ බටන් එක confirm කළොත් වැරදි ගොඩාක් තියෙනවා.
ඉස්සෙල්ලාම මොකද්ද include connection.php fail to stream such file or directory ඒක නෑ කියලා කියනවා ඉස්සෙල්ලාම. ඒ මොකද්ද කලේ? අපි මේක මොකද්ද කරගෙන තියෙන්නේ? ඒ වැරද්ද තමයි කනෙක්ෂන් එක අපි කන්ෆර්ම් කියන එකට ඇවිල්ලා තියෙනවා හරියි. මම මේක හිතන් හිටියේ මේක හැදුවා කියලා. PHP එකේ හැදුවා කියලා හිතන් හිටියේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ ඒක සේව් වෙලා තියෙන්නේ මේක සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක ඇතුළේමයි සේව් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන කනෙක්ෂන් කියන එක අපි අලුතෙන් එන්න දෙයක් නැහැ. මෙහෙම තිබ්බම හරියි. ඒක තේරුණාද? දැන් මම සේව් කරන් හිතන් හිටියේ මේක ඇතුලේ සේව් කරනවා කියලා. සේව් උනේ මේ ප්‍රොජෙක්ට් එක ඇතුලේමයි. ඒ කියන්නේ මේ එක ඇතුලේ සේව් වෙලා තියෙන්නේ. කනෙක්ෂන් කියන ෆයිල් එක තියෙන්නේ ඒ ෆෝල්ඩරේ ඇතුලේමයි. ඒ නිසා මෙතන අර ඩොට් එක ඕනේ නැහැ. අපහු වෙන්න ඕනේ නැහැ. ඒ නිසා එහෙම දාලා තියෙන්නේ දැන් හරියි. තව එකක් තියෙනවා. confirm ID number 6 number 6 වල confirm ID එහා පැත්තේ එහෙම නෙමෙයිද තියෙන්නේ? මෙතන post නෙමෙයි get එන්න ඕනේ. post කරන්නේ අපි form එකකින් යන data නේ. දැන් හරි. බලන්න ඒක ආයෙ පොඩ්ඩක් බලා ගන්න. අපි මෙතන වැරදි දෙකක් කරලා තිබුණා. එකක් මෙතන connection එකේ වැරදි path එකක් දීලා තිබුණේ. අනික මෙතන පුරුද්දට $sign post කියලා type කළා get කරන්න ඕනේ. මොකද අපි post කරන එකක් නෙමෙයි. දැන් post කරනවා කියලා කියන්නේ අපි මෙන්න මේ වගේ table එකකින් මේක ඊට වඩා මේක ඔයාලට තේරෙයි. දැන් මෙතන type කරලා set කරලා අපි confirm button මේ submit button එක click කළාට පස්සේ වෙන්නේ post කරන එක. එහෙම නැතුව අපි මෙතෙන්දි කළේ සාමාන්‍යයෙන් එහෙම post වීමක් නෙවෙයි. අපි මෙතෙන්ද get කරලා ගත්තා. මම කියන දේ පැහැදිලි දන්නේ. හරි දැන් අපි අපේ වැඩේ database එකට ගිහිල්ලා බලමු browse කරලා බලමු. ඔයාලට පේනවා මෙන්න එතන එක වෙලා තියෙනවා දැන්. දැන් මේ විදිහට අපිට confirm button එකක් දාගන්න පුළුවන් යම් කිසි දෙයකට. නැවත වතාවක් මේ click කළා ඉතින් confirm වෙන එක විතරයි වෙන්නේ. දැන් ඔයාලට මේක හිතලා ඕනනම් හදන්න පුළුවන් confirm කියන button එක click. confirm නම් cancel කරන්න කියලා. cancel නම් ඒක තේරෙනව නේද? දැන් දැනටමත් දැන් confirm වෙලානේ තියෙන්නේ. confirm වෙලා තියෙන්නේ. මෙතන දැන් තවදුරටත් confirm කියන එක වැඩක් නැහැ. නේද? එහෙම නැත්නම් මේක cancel confirmation කියලා හරි මොකක් හරි වෙන්න බෑ නේද? කාටද කියන්න පුළුවන් ඒක හදන්නේ කොහොමද කියලා? අදහසක් කියන්න මේ විදිහට කරමු බලන්න. දැන් මෙච්චර කාල මම ඉගෙනුවානේ දැන් ඔයාලා අදහස් කියන්නේ මේ. ඒ කියන්නේ මට එතන confirm value එක unhide කර visible unvisible කරොත් හරියට නැහැ. මේකද? ඔව් input එක input එක visible unvisible කියලා කියන්නේ hidden හරි මොකක් හරිද? ඔව් එහෙම කළොත් මේ එකක් අපේ හිතන්නකෝ ඔයාලට බැරි වෙලා මේක කන්ෆර්ම් වුණා කියලා. එතකොට පෙන්වන්නේ නැහැ නේද? ඕනේ confirm කරන්න පස්සේ. ඔව්. මම කියන්න මේකට කරන්න ඕනද? දැන් අපි මේ confirm කියන බටන් එකට confirm කියලා අපි වචනයක් දාගත්තේ මෙන්න මෙතන. අපි යමු register කියන එකට. පාඩම මතක ඇති මෙන්න එතන confirm කියලා දාගත්තා. හරි. ඊට පස්සේ මේ මෙතන අපි මේ data ටික ගත්තේ while loop එකෙන්. loop එකක් කරලා ගත්තා. ඒකට වෙන වෙනම අපි මේ assign මේ ඔයාලට මතක ඇති මේ while loop එකෙන් අරන් මේ
ඒ date එක මෙතන ගත්ත හැටි. ඒ වගේම මෙන්න මෙහෙම එකකුත් එතන ගන්න පුළුවන් නේ ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතෙන්ට මේ බටන් එකට උඩින් while එකට පස්සේ බටන් එකට උඩින් මෙන්න මෙහෙම එකක් මම දාගත්තොත් මේක මේ කළාට පස්සේ ඔයාලට තේරෙයි. මෙන්න මේ හරියෙන් දාගන්න. මේක තමයි ස්ටේටස් කියන්නේ. මේක එකෝ කරලා වුණ බලමු. එකෝ කළොත් හරි වෙන දෙයක් වෙන්න දෙ බලමු. මම ටේබල් එක ඇතුළේ නෙමෙයි ගත්තේ. ඔයාලට පේනවා මෙතන මේ තුනක් තියෙනවා තුනේම ටික මේ විදිහට ගත්තා. ඒ කියන්නේ අපි මේක ගත්තේ නැහැ මේ රෝ එකකට ගත්තේ නැහැ මේකයි. රෝ එකකින් පස්සේ තමයි උඩින් තමයි ලියලා තියෙන්නේ. ඒ නිසා ඔක්කොගෙම ටික මෙන්න මේක මේ 100 නෙමෙයි මේ තියෙන්නේ 1.0 ඒ කියලා කියන්නේ මෙන්න මෙතන 1.0 තමයි ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ. ඒ ටික ගත්ත හැටි මතකයි නේද? මතකයි නේද? තේරුණා නේද? තේරුණ නැත්නම් කියන්න. දැන් මම කරන්නේ දැන් මම මේක මෙතනින් මේක වේරියබල් එකකට ගන්න. මේකට දාන්න ස්ටේටස් කියලාම. ස්ටේටස් සමානයි අර ෆීල්ඩ් එකෙන් එන data එක. අපි මේක while එකෙන් පස්සේ ගන්න ඕනේ නැත්නම් ඔක්කොගෙම එක සැරේ එන්නේ නැහැ. උඩින් අරන් වැඩක් නැහැ. හරි. දැන් මට මෙන්න මෙතනින් කියන්න පුළුවන්. මෙන්න මෙහෙම කතාවක්. දැන් මේකේ තමයි හිතෙන්නේ මේ if එකෙන් අපිට වැඩ ගොඩක් ගන්න පුළුවන් මෙතන. දැන් මේ අපි ටයිප් කරපු වචනේ අපි කියනවා මේ ස්ටේටස් එක 1 නම් කැන්සල් කරන්න කියලා. ස්ටේටස් එක 0 නම් කන්ෆර්ම් කරන්න කියලා. ඒ සිංහලෙන් ඒක තේරෙනව නේද? ඒ කියන්නේ මෙතන වචනේ අපි කියන්නේ දැනට මේ කන්ෆර්ම් කියලා විතරයි දුන්නේ. මම කියනවා මෙතන ස්ටේටස් උඩින් අපි දැන් අරන් තියෙනවනේ ස්ටේටස් එක. ස්ටේටස් එක 0 නම් අපි පෙන්වන්න ඕනේ කන්ෆර්ම් කියලා මෙතන. ස්ටේටස් එක 1 නම් මෙතන පෙන්වන්න ඕනේ කැන්සල් කියලා. ඔයාලා කැමති වචනයක් දාගන්න. ඒකනේ වෙන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මෙහෙම ලියනවා මෙතන. මෙතන පොඩ්ඩක් පල්ලෙහාට ගත්තා. එතනත් PHP කැලලක් දැන් ලියන්න වෙනවා. PHP මොන මේ ටික ඔක්කොම එක සැරේ ලියන්නත් පුළුවන් මේ විදිහට. if මොකද්ද status සමාන එකපාර දැම්මු මෙතෙන්දී අපි මෙහෙම දැම්මොත් බැරි වෙලාවත් වෙන්නේ මේ status කියන variable එක එකට සමාන කරනවා කියන එක මෙතනින්. එතකොට මේක page එක කියවගෙන යනකොට උඩින් ඊට status කියන විදිහට එන්නේ මෙන්න මේ data එක ඊට පස්සේ බලන්නේ මෙතනින් පස්සේ එන්නේ status සමාන 1 කියලා. ඒ නිසා අපි මෙතන සමානයි කියලා දානවා. එතකොට අපි එකට සමාන නම් කියලායි දැන් මෙතනින් කියවෙන්නේ. එකට සමාන නම් අපිට මෙතනින් කරන්න පුළුවන් මේක එකෝ කරන්න පුළුවන්. දැන් PHP ඇතුළේනේ. PHP ඇතුළ නිසා එකෝ කරනවා. කන්ෆර්ම් කරනවා. දැන් මෙතන පේන්නේ sorry බිඳුව නන්නේ. බිඳුව නම් තමයි කන්ෆර්ම් කරන්නේ. එක නම් මොකක්ද කරන්නේ? නම් කරනවා. අපි කැමති නමක් දාගන්න. කැන්සල් හරි මොකක් හරි. කැමති නම් දාගන්න. හරි දැන් මෙතන කරලා තියෙන්නේ අර ඒ කියලා කියන්නේ මොකද්ද මේ ඒ රෝ එකේ තියෙන ස්ටේටස් එක ගත්තා අපි වේරියබල් එකකට ඒ වේරියබල් එක බිඳුව නම් කන්ෆර්ම් කරනවා එක නම් කැන්සල් කරනවා අපි if ස්ටේට්මන්ට් එක පොඩ්ඩක් කරමු අද බලමු අද කරන්න පුළුවන්ද කියලා මොකද්ද වැරද්ද 95 95
PHP ඕපන් කරලා ක්ලෝස් කරලා නේද? හරි. දැන් බලන්න. කැන්සල් තියෙන්නේ. මේක උඩ ක්ලික් කළොත් මොකද වෙන්නේ? පාත් එක වැරදිද ඒ සැරේ? not found. පාත් එක වෙනස් වුණා. ආයෙත් තියෙන්නේ PHP script වල. මොකක්ද ඒ? මේක ඇතුලේ කන්ෆර්ම් එක අපි දාගත්තේ නෑ. කොහොම හරි ඒක බලමු දැන් ආයෙ. confirm ID echo ID. මේක අපි රීෆ්‍රෙෂ් කරමු. දැන් හරි. page එක රීෆ්‍රෙෂ් වෙලා තිබුණේ. හරි. මෙතන පොඩි අවුලක් තියෙනවා. දැන් කැන්සල් කළොත් මොකද වෙන්නේ? කැන්සල් වෙන්නේ නෑ. ඒක දැන් ඔයාලා හොයන්න ඕනේ මොකද්ද? අපි ඒක ලිව්වේ නෑ. හරි. ඒක PHP වලින් ලිව්වේ නෑ. අපි දැනට මෙන්න මේ කතාව විතර පොඩ්ඩක් මතක තියාගන්නකෝ. දැන් අපි මේක ෆ්‍රන්ට් එන්ඩ් එකේ හදාගත්ත එක විතරනේ කළේ. දැන් මෙතන කන්ෆර්ම් කළොත් ආයෙ බටන් එකේ එන්නේ කැන්සල් කියලා. දැන් කැන්සල් කළොත් ආයෙ එන්න ඕනේ කන්ෆර්ම් කියලා. ඒක අපි ලිව්වේ නෑ PHP වල. මෙන්න මේ කොටස විතරක් තේරෙනවද මේ කැන්සල් එකයි කන්ෆර්ම් එකයි ගත්තේ කොහොමද කියලා? නොතේරෙනව නම් කියයි නේද? අපි යමු. දැන් කියන්න ඕනේ මේ කැන්සල් බටන් එක උඩ ක්ලික් කළොත් කන්ෆර්ම් කරන්න කියලා. ඒක ටිකක් අමාරුයි හැබැයි. දැන් මෙන්න මෙතනින් අපි කිව්වා update register set status සමානයි බිඳුව ව්‍යා මේක කියලා. මේකට ක්‍රම කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මෙතන ඇත්තටම බටන් දෙකක් දාගන්න පුළුවන්. අපි තාම එක බටන් එකයි තියෙන්නේ. බටන් දෙකක් දාගෙන ඒ බටන් දෙකට pages දෙකක් දාන්න පුළුවන් එකක්. එතකොට අපි ඔව් මට දැනගන්න ඔතන අපි ඇත්තටම දාලා තියෙන වර්ඩ් එකනේ කැන්සල් සහ කන්ෆර්ම් කියලා වෙලා. එතනට අයිකන් එකක් දාන්න පුළුවන්ද මේ අනිත් ඒවාට වගේම? පුළුවන්. දැන් මේ වගේ අයිකන් එකක් දාගත්තා හැකි. දැන් මේ අපි අනිත් ඒවට මම මේ කලේ මේ අයිකන් එක මකලා ඒ වෙනුවට වචනයක් දාගත්ත එක. මෙතෙන්ට නේද? ඔයාලට මේ PHP එක ඇතුළට දාගන්න ක්‍රමය දැහුවේ. ඔව් කැන්සල් කන්ෆර්ම් කියන එක ඇතුළට කැන්සල් එකටයි කන්ෆර්ම් එකට අයිකන් එකක් දාගත්තා නම් අනිත් කොහොමද මෙහෙම එකෝ කරන්නත් පුළුවන් මේ. echo img rc මෙහෙම කරන්නත් පුළුවන්. දැන් මේ බටන් එක අපි copy paste කරමු. දැන් අපි දැනට මේ ගත්තේ නැති හින්දා මේ වෙන මොකක්ද? PHP ඇතුලේ මට මේක ෂුවර් නෑ සාමාන්‍යයෙන් මම මෙහෙම ගන්න නැති නිසා අනිවාර්යෙන් හරියයි. ඔයාලට පේනවා මෙතන බටන් එක ඇවිල්ලා තියෙනවා. මේක උඩ ක්ලික් කළොත් ආයෙ එන්නේ කැන්සල්. දැන් කැන්සල් එකටත් අපි වෙන මොකක් හරි බටන් එකක් දාගන්න පුළුවන්. මෙන්න මෙතන. එහෙම දාගන්න පුළුවන්. මෙතන අපි PHP ඇතුලේ HTML ලියනවා නම් නිතරම එකෝ කරලා තමයි ලියාගන්නේ. කාලේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැති. මේක නැතුව මෙතන අපිට తాවකාලිකව මෙතන PHP ක්ලෝස් කරලා ආයෙ මෙතන PHP අරගෙන කරදරයක් නම් නමුත් අපි මේවට පුරුදු වෙන්න ඕන ටික ටික.
මෙහෙම කරගත්තා. මෙහෙම අරගෙන අපිට මේක එකෝ කරන්න නැතුව කෙලින්ම මෙහෙම තියන්නත් පුළුවන්. හරි මෙහෙම තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඒ ක්‍රම දෙකටම පොඩ්ඩක් ඉගෙන ගන්න. මෙහෙම කරන්න මෙහෙම කරන්න. හරි. දැන් අපි මේක මෙහෙම දාගත්තොත් අපි මෙන්න මෙතෙන්ට යනකොට අපි බලන්න ඕනි ඇත්තටම මේක තියෙන ID එක එකද දෙකද කියලා. ඒකවල අපිට සිලෙක්ට් කුවරියක් මෙතන දාගන්න වෙනවා දැන්. අප්ඩේට් කරන්න කලින් බලන්න ඕන මෙතන තියෙන්නේ මොකක්ද කියලා. සිලෙක්ට් මම මේ දැනට ඉගෙනගෙන තියෙන ඒවා මම මෙතන පාවිච්චි කරන්න. සිලෙක්ට් අපිට ඕන නම් දැන් වෙනද ගත්තේ ඇස්ට්‍රික් කෝණ එකක් නේ දැන් එහෙම ඕනේ නැහැ දැන් අපිට. ස්ටේටස් where ID සමානයි ID සමානයි connection ID confirm ID confirm ID result එක මේ විදිහටම තියාගන්න. ඒතර මෙතන result මෙතන දෙකක් වෙන්න බෑ නිසා අපි variable එක නමක් නම් කරගමු වෙනස් විදිහට. select result කියලා. මෙතන run වෙන්න ඕනි update එක නෙමෙයි result කියන්නේ. sorry select කියන එක නෙමෙයි. ඊට පස්සේ while එකක් දාගමු ලේසි. මේක while එක නැතුව ලියන්න පුළුවන්. මොකද එකයිනේ අපි ගන්න එක row එකයි තියෙන්නේ. while variable නමක් මොකක් හරි මම දා ගන්නවා get status මානයි mysql array එකට ගන්නි the select result එකෙන් එන data ටික. colon mark sorry මේ curly brackets ඇතුලේ අපි ඒකේ status එක දාගන්න. දැන් අපිට status කියලා එකයි ගන්න පුළුවන්. STS කියලා කෙටියෙන් දාගත්තා. ඒකට ගන්නි status කියන එකේ status කියන එක. මේක ගත්තා ගැටලුවක් නැතුව ඇති මං ගන්න. ඕන එක ඔබලා බලමු. හරි අපි ගත්තේ මේ connection ID කියන එකට අදාළ එකේ අන්තිමට තියෙන status එක මොකක්ද කියලායි අපි බැලුවේ. බලන්න ඒක ඉස්සෙල්ලා අපි මේක කමෙන්ට් කරලා එමු පොඩ්ඩක්. කමෙන්ට් කරලා නැතක් ගන්න දැන් කොහොමද අපි තාම ලිව්වේ නෑනේ. මහත්තයා අර්ථන මේ සිලෙක්ට් කියන එකේ ස්පෙලිං සර් දෙපොඩ්ඩක් ඒක මොකක් හරි වැරද්දක් තියෙනවද මනේ මේ සිලෙක්ට් කියන එක කියලා තියෙන මොකක්ද number 9 999 variable name ඔව් මෙහෙම නේද දෙන්න ඕනේ. හරි හරි දැන් මෙතන පේනවා එක කියලා. ඔක්කොම එක තමයි තියෙන්නේ දැන් කැන්සල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ
කන්ෆර්ම් කරලා තියෙන නිසා එක තමයි වෙන්නේ. දැන් අපි මේකේ එක කියලා දැන් ඔයාලට ඇවිල්ලා ඇති. දැන් අපිට කියන්න පුළුවන් එහෙනම් එක නම් එක බිඳුව කරන්න බිඳුව නම් එක කරන්න කියලා. තේරුණාද ඒක? මෙතනින් එන එක මෙතනින් එන ID එක එක නම් මෙතන කියනවා බිඳුව කරන්න. බිඳුව නම් එක කරන්න කියලා කියනවා. එහෙම ලියමු දැන්. වයිල් එක ඇතුලේ ලියන්න වෙයිද දන්නේ අපි නිකන් බලමු මේක. සමහර වෙලාවල් තියෙනවා මේක වයිල් ලූප් එක ඇතුලේ ලියන්න වෙලාවල් තියෙනවා මෙහෙම. මේක දැනට මේක එළියෙන් දාගෙන බලමු ලොකු දෙයක් නැති නිසා එකක් විතරක් තියෙන නිසා. මොකද මේ ආයි දැන් ඔයාලට පේනවා මෙතන මේ වයිල් ලූප් එකෙන් වෙන්නේ මේක ඇතුලේදී මේ කර්ලි බ්‍රැකට්ස් ඇතුලේදී තමයි මේක වයිල් වෙන්නේ ලූප් වෙන්නේ. සෝරි ලූප් වෙනවා කියලා කියන්නේ. දැන් මේකෙදී අපිට ලූප් වෙන්න ලොකු රෝස් එකයි තියෙන්නේ දෙකක්වත් අඩු ගානේ දෙකක්වත් නැහැ එකයි තියෙන්නේ මොකද අපි මේකේ ගන්නේ ID සමානයි කනෙක්ෂන් ID එකකින් එන එක රෝ එක data එක විතරයි යන්නේ. ඒ නිසා මේක මෙතනින් ඉවර වෙලා මෙතෙන්ට එනවා. නැත්තම් වෙන්නේ මේක මෙතන කැරක් තියෙන එක ඔයාලට පේනවා ඇති මෙතන රෝස් අපි where close එකක් දුන්නේ නැත්තම් ඒ ටේබල් එකේ රෝස් 100ක් තියෙනවා නම් 100 මෙතන 100 පාරක් කැරකිලා තමයි පල්ලෙහාට එන්නේ. ඔයාලට ඒක තේරෙනවා ඇති. දැන් මෙතන එකක් තියෙන නිසා මේක එහෙම ගැටලුවක් වෙන එකක් නැහැ. එකකින් අවසන් වුණා මෙතෙන්ට ආවා. ඒ නිසා කියනවා අපි STS සමානයි 1 එක නම් මේක බිඳුව කරන්න. ඒක තේරෙනවද? අපිට මේක ක්‍රම කිහිපයකට අපි බලමු දැන් මේක හොඳේ. අපිට වෙලාව තියෙනවා තාම. මේක මෙතන ආයෙ නැවත ලියන්න පුළුවන්. බිඳුව නම් එක කරන්න කියලා. දැන් අපි මේක ලිව්වේ ස්ටේටස් එක ගත්තා. ස්ටේටස් එක නම් රන් වෙන්නේ මේක ස්ටේටස් එක බිඳුව නම් රන් වෙන්නේ මෙන්න මේක. හරි දැන් බලමු. එකේ ඕපන් කර්ලි බ්‍රැකට් එක නෑ නේද? ඔව් සෝරි. හරි මෙහෙම නේ. කීබෝඩ් එකේ සමහර කී ටයිප් වෙන්න ඒක සමහරලාට දැන් හරි නේද? අතන if එකක් කියුණාට පස්සේ else කියලා දෙන්න ඕනේ නැත්නම් if එකක් එනවා. ඒක තමයි දැන් අපි ඒක තාම අපි කලේ නැහැ නේද? ඕනනම් අපිට else කියලා දෙන්න පුළුවන්. else උනොත් වෙන්නේ අපි හිතමුකෝ මෙතන අපිට වෙනම කියන්න බැරි වුණා මාත්. එතකොට දැන් අපි හිතමුකෝ එක නම් අපි බිඳුව කරනවා. අපිට මෙතන තියෙන 1 2 විතරයි ඇත්තටම. සමහර තැන්වල තියෙන්න පුළුවන් 1 2 3 4 5 ඕන එකක් තියෙන්න පුළුවන්. සමහරට ටේබල් එකේ හැටියට වෙනස් වෙන්න පුළුවන්. අපි හිතන්නකෝ මොකක් හරි එක්කෙනෙක්ගේ ස්ටේටස් එක අපි හිතන්නකෝ මොකක් හරි මොකක්ද අපි කියන්නේ ඩෙසිග්නේෂන් එකට අපි ඉන්ටීජර් එකක් දුන්නා කියලා මැනේජර් නම් 1 ඊට පස්සේ අපි කියමු DS ඔෆිස් DS නම් 1 ඊට පස්සේ ADS නම් 2 accountant නම් 3 එහෙම තියෙන්න පුළුවන්. එතකොට අපිට else දෙන්න බෑ. මම වැඩිපුර ඒක කිව්වද දන්නේ අපිට මෙතන else කියලා දෙන්න පුළුවන්. මේකෙන් නම් ගැටලුවක් නෑ. අපිට එක සහ බිඳුව කියලා විතරක් තියෙන හින්දා මේක ගැටලුවක් නෑ. මම if දෙකෙන්ම දුන්නා මේ මම ඒකයි කිව්වේ ක්‍රම කිහිපයකට තියෙනවා කියලා. අපි බලමු අපි මේක ඉවර කරලා බලමු. ඒකටත් උත්තරය. දැන් කැන්සල් කළා. අපි මේක හෙඩ් එක තිබ්බනම් අපිට ලේසි. බලන්න දැන් ඒක අර අපි අර ඉමේජ් එකක් දැම්මන් නේද? ඒ නිසා තමයි එහෙම වුනේ. මේක හෙඩ් එකකුත් දෙමු අපි දැන් මේකේ ප්‍රශ්නයක් නැති නිසා. අන්තිමටම හෙඩ් එක දෙමු. හෙඩ් එක කොපි කරගන්නවා. කන්ෆර්ම් කියන එක ඇතුලේ අපි මේක ඇතුලේම තියෙන නිසා පාත් එක මෙහෙම වෙන්න ඕනේ.
බලන්න මෙහෙම වෙනවා. දැන් ආයෙ මෙතන උඩ ක්ලික් කළොත් කැන්සල් වෙයි. මේ බටන් දෙක අපි කරන් දෙන්නේ දැන් අර එකම බටන් එක දාගත්තේ. ආයෙ ක්ලික් කළොත් කැන්සල්. ආයෙ ක්ලික් කළොත් කන්ෆර්ම්. ආයෙ ක්ලික් කළොත් කැන්සල්. එහෙම එහෙම තියන්න පුළුවන්. දැන් මේ එක ක්‍රමයක්. තව එකක් තමයි මෙන්න මෙහෙම කරන්න පුළුවන්. අර if else එක කියලා දාන්නත් පුළුවන්. අපි එකක් කරමු මෙහෙම. අපි මේ if කියන එක වෙනුවට අපි මෙතන ගන්නවා else කියලා. else. මෙහෙමත් හරි. හරි. එකනම් බිඳුව කරන්න. else කියලා කියන්නේ අනිවාර්යෙන් බිඳුව නන්නේ. එහෙනම් ඒක කරන්න. ඒකත් හරි. මෙතෙන්දි විතරක් ඒක හරි. මොකද ඔප්ෂන් දෙකක් විතරක් තියෙනවා නම් අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ අනිත් ඒවත් ඒ වගේ. ඒ වගේ. තව එකක්. දැන් මෙතන කුවරියේ අප්ඩේට් වෙන්නේ මෙන්න මේ කොටස විතරයිනේ. ඒ නිසා මේව ඔක්කොම නැවත නැවත ලියන්න ඕනේ. අපිට මෙහෙම කරන්නත් පුළුවන්. මේකයි ඕනේ මේක ඇතුළට දාන්න. අපි SQL කුවරිය විතරයි වෙනස් වෙන්නේ. මෙතෙන්දී රිසල්ට් එක පස්සේ තියන්න. මෙතෙන්දි වෙන්නේ එකනම් බිඳුව කරනවා. එහෙම නැත්නම් එක කරනවා. ඊට පස්සේ මේ දෙකෙන් ඕන එකක් කැමති එක රන් වෙලා නෙන්නේ මෙතෙන්ට. දෙකම හැබැයි අප්ඩේට් තියෙන්න ඕනේ. දෙකම එකම වේරියබල් නමින් තියෙන්න ඕනේ. මොකද අපි පොදු එකක් විදිහට අරන් රිසල්ට් එක මේ දෙකටම පොදු එකක් ලියුවේ. දැන් මේක අප්ඩේට් කියලා මේක වෙන මොකක් හරි තිබුණොත් අපිට මෙතන මේ රිසල්ට් එක ලියන්න වෙන්නේ මෙහෙම දීලා හරියන්නේ නැති නිසා. දැන් මේ ක්‍රමෙත් හරියට. හරි. ඒක තව එකක්. තව එකක් පුළුවන්. නෑ මෙතෙන්දී ඒක බෑ. නැත්නම් අපිට ඕන මෙතන වේරියබල් එක අසයින් කරන්න පුළුවන් මෙහෙම. අපිට ඒකත් වැදගත් වෙන ඒවා තියෙනවා. new confirm කියලා මොකක් හරි වේරියබල් එකක් අරගෙන අපි ඒක ඊට කලින් මෙහෙම තියෙනවා. මේව මොකුත් ඕනේ නැහැ දැන්. else ගන්න මෙන්න මෙහෙම. අර කුවරියයි රිසල්ට් එකයි හැමම තියෙනවා. මෙතන පොඩ්ඩක් වෙනස් කරනවා පස්සේ අපි මෙතනින් if එකක් ලියනවා දැන්. if හැම එකක්ම අපිට වුමනා වෙන තැන තියෙනවා. if status සමානයි කනම් new confirm එක එන්න ඕනේ. මේවා අපි සාමාන්‍ය නම්බර් එකක් නිසා අපිට ගන්න පුළුවන් new confirm සමානයි බිඳුව. ඉන්ටිජර් එකක් තියෙන නිසා මෙහෙම තියන්න පුළුවන්. මේකම අපි ගමු අර else ගන්න නැතුව මම නිකන් මෙහෙම ගන්නවා if තර for නෙමෙයි variable සමානයි බිඳුව නම් අලුත් confirm එක වෙන්නේ new confirm එක වෙන්නේ ඒක. මෙතෙන්ට එනවා මෙතෙන්ට අවිල බලනවා මෙයාගේ ස්ටේටස් එක එකනම් අලුත් කන්ෆර්මේෂන් එක විදිහට අපි වේරියබල් එකට බිඳුව ගන්නවා බිඳුව නම් එක කළා. දැන් අප්ඩේට් එක මෙතන ලියන්න පුළුවන්. දැන් එක අපිට මැනුවල් දීලා හරියන්නේ නැහැ. උඩින් මොකක් හේයිද දන්නේ නැහැ. ඒ නිසා වේරියබල් එකෙන් දෙන්න ඕනේ. new confirm මෙහෙම තියන්න පුළුවන්. එහෙමත් හරියට. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද ටික ගත්ත හැටි?
තා මොන හරි ප්‍රශ්න තියෙනවද? දැන් අපිට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහා පැත්තට මට ගිය හතිත් ඒක බැරි වුණා. අදත් අපි ඒක try කරලා බලමු. මේ අපිට පුළුවන් මේ බටන් එක ක්ලික් කළාට පස්සේ මේක දැනගන්න ඕනේ තව page එකට ගිහිල්ලා තමයි මෙතෙන්ට එන්නේ කියලා. එතකොට එනකොට අපිට මෙන්න මෙතෙන්ට ඕන මැසේජ් එකක් දෙන්න පුළුවන්. මම එක දවසක් ඒක කතා කරලා අපිට ඒක කරගන්න බැරුණා. අද බලමු. මෙතෙන් දෙන්න පුළුවන් successfully updated එහෙම නැත්නම් successfully confirmed. එහෙම ID එක එක්කම වචනයක් දෙන්න පුළුවන් මොකක් හරි. එතන මේ header එක එක්ක තමයි ඒක යන්නේ. ඒක මේ බලලා කියන්න පුළුවන් නැත්නම් අපි පොඩ්ඩක් ඒක සර්ච් කරලා බලමුද ඒක. දැන් මෙහෙම සර්ච් කරන්න ඒක සාමාන්‍යයෙන් අපිට ගොඩක් දුරට මේ මෙතඩ් එක චුට්ටක් how to ID with header PHP header location in PHP. මේ තියෙන මෙන්න මේ විදිහට යන්න ඕනේ. ඔයාලට මතක හැටියට නෑ එතනදී. මට මේක දැක්කොත් කියන්න පුළුවන් මම ටයිප් කරලා. ඊසති එක කළාට මට මතක නැතුණා මේ මෙන්න මේ විදිහට ඩොලර් මාක් එකයි මෙන්න එතන පොඩි ඉතින් මට වැරදුනේ මෙන්න එහෙම. මෙන්න ඒක මම පොඩ්ඩක් මේ කොපි කරගන්නම්. මෙන්න මේ කොටස. header එක අපි header එක එක්ක ගෙනියනවා. එතන මැසේජ් එකක් අරන් යනවා. මැසේජ් එකක් අරන් යනවා. මෙතන මේ ඩොලර් මේ තියෙන මේ එකත් එක්ක අපිට ඒකත් ඕනනම් වුමනා වෙයි. ඒ ටික නැතුව අපි ගෙනියමු variable එකක් ගන්න නැතුව අපි message එකක් ගෙනියමු. එක double quotation නාවයි කොහොමද? එයා double quotation නැතන් තියෙන මෙතෙන්ට එකයි double quotation තියෙන්නේ. ඒක අරන් යනවා අපි successfully updated කියලා. මේ page එකේ වෙනසක් නම් හරි ඒක page එකේ ගැටලුවක් නෑ. දැන් අපි message එක අරගෙන යන්නේ මොකද්ද MSG කියලා. ඒක අපි එහා පැත්තට අරන් යනවා. දැන් location එක register එකට අරන් යනකොට මෙන්න මෙතෙන්ට එනවනේ අහපන්. මෙතෙන්ට උඩින් අපිට දෙන්න පුළුවන්. ඒක අපි front end එකෙන් බලන්න කොහෙටද අපි ඒක දාන්න කියලා මේ හරියට දානවද යටින් දානවද? පල්ලෙහායින් අපි දාමු මේ කේබල් එකට යටින්. ඒ නිසා මෙන්න මෙහෙන් මේ while එක අවුනාට පස්සේ table එක ඉවුනාට පස්සේ අපි echo කරමු ඒක. PHP $sign message එකක් විදිහට දැන් ගන්නවා අර නම අපි මෙහෙම ගන්නකො message success message දැන් නැත්නම් අතන තියෙන නමම කියලා වගේ හිතෙනවනේ අතනින් දැන් අපි get කරන්න ඕනේ ඒක අතනින් එව්ව එක $sign get දුන්නේ අපි MSG කියලා. මේක හරිනම් මෙතන මැසේජ් එකක් පෙන්නයි. අර එහා පැත්තෙන් එන මැසේජ් එක.
මෙතන දැනට රීෆ්‍රෙෂ් කළොත් අනිවාර්යයෙන් මෙතන error එකක් පෙන්නනවා. මොකද අපි මේ error එක පෙන්නන්නේ අපි දැන් ආපහු ගිහිල්ලා නෙමෙයි ආවේ නිසා. දැන් බලන්න අන්න තියෙනවා. මේක අපි අප්ඩේට් කළා නෙමෙයි කන්ෆර්ම් කළා නේද? successfully confirmed. එතන ඕනනම් දෙන්න පුළුවන් මේ මෙන්න මෙහෙම එකක්. ටිකක් අපිට assign කරන්න පුළුවන් මෙන්න මෙහෙමද. මෙතනම ඕනනම් ගන්න පුළුවන්. new confirm. වඩා උඩින් දානවට වඩා හොඳ මෙන්න මෙහෙම කරන එක. අපි දැනට ගමු මෙහෙම successfully හරි updated කියලා ගන්න පුළුවන්. මේක වඩා සාර්ථක නැහැ නේ අපි එහෙම ලියමු පමණනේ. confirm message එක අපි මෙතනින් වෙනම assign කරනවා. බිඳුව නම් අපි සාමාන්‍යයෙන් එක කරනව නේද? නෑ බිඳුව නම් එකේ තියෙන එකක් බිඳුව කරනවා කියලා කියන්නේ cancel කරනවා. cancelled. ඊට පස්සේ බිඳුව තියෙන එක කරනවා කියලා කියන්නේ successfully confirm. ඒක සාර්ථක නැහැ කියලා කිව්වෙ මොකක්ද දන්නවද? දැන් අපි මේක පල්ලෙහාට කියවගෙන යනවා. පල්ලෙහාට ආවට පස්සෙම අප්ඩේට් කරන්න. බැරි වෙලාවත් මේක අප්ඩේට් උනේ නැත්නම් මේ මැසේජ් එක වැරදි එකක් විදිහට යන්නේ. ඒ නිසා දැනට මේ ඒකට පේනවාද දැන් අපි හිතමුකෝ උඩෙන් අපි අප්ඩේට් කරන්න කලින් තමයි අපි මේ මැසේජ් එක අරගෙන ඉන්නේ. බැරි වෙලාවත් අප්ඩේට් උනේ නැත්නම් මේ මැසේජ් එක වැරදෙනවා. ඔයාලා පොඩ්ඩක් ඒක හිතලා බලන්නකෝ. දැන් මෙතෙන්දී එහෙනම් එන්න ඕනේ මැනුවල් තියන්න බෑ. අපි උඩ ඉඳන් මම මේක උඩ ඉඳන් කියවලා පෙන්නන්න. දැන් එන්න ඕනේ අර මැසේජ් එක. මැසේජ් එක. දැන් උඩ ඉඳන් බලාගෙන එනවා මෙහෙම. ස්ටේටස් එක එකනම් අලුත් කන්ෆර්ම් මේ නිව් කන්ෆර්ම් එක බිඳුව එනවා. ඒක මැසේජ් එක වෙන්නේ නම් බිඳුව කළාට පස්සේ කැන්සල් වෙනවා. එහෙම ආවට පස්සේ දැන් මේක මෙතනින් එහාට කියවන්නේ නැහැ කියවගෙන කරනවා. එකනම් මේක කියවල වැඩක් නැහැ නේ. එහෙනම් PHP එකෙන් page එකේ මේ කොටස කියවෙන්නේ නැහැ. කෙලින්ම මෙන්න මෙතෙන්ට එන්නේ. උඩ ටික කියවා එක එහෙනම් අලුත් එක බිඳුව කළා මැසේජ් එක සක්සස්ෆුල් කැන්සල්ඩ්. එක බිඳුව කළා නම් කැන්සල් වෙනවනේ. ඒ නිසා ඊට පස්සේ මේක රන් වෙනවා. ඒක රන් වුණාට පස්සේ header එකට යනවා. header එකට ගිහිල්ලා message එක මොකද්ද? දැන් confirm message එක විදිහට එන්නේ මෙන්න මේක. මේක අරගෙන තමයි එහා පැත්තට යන්නේ. හරි. ඊට පස්සේ මෙයා cancel වෙලා තියෙනවා නම් එහෙනම් confirm status එක බිඳුව නම් අලුත් confirm එක new confirm එක message එක තමයි confirmed. ඊට පස්සේ මේක රන් වෙනවා. location එකට යනවා. මේ මැසේජ් එකක් එක්ක. බින්දුව වුණොත් මැසේජ් එක මේක. නැත්නම් මෙතෙන්ට આવොත් මැසේජ් එක මෙන්න මේක. මේ දෙකම එකම වේරියබල් එකෙන් තියෙන්න ඕනේ. එහෙමත් හරි. දැන් බලන්න මෙතන. සක්ස් මේ මොකක්ද අපි මේක මේ මෙහෙම තියෙනවා. එහෙම આવොත් ඒක වැඩේ අර මේ කොටේෂන් ඇතුලේ අරන් තිබුණොත් මේ ස්ට්‍රින්ග් එකක් විදිහට ගන්නවා. successfully confirmed. successfully cancelled. confirmed. cancelled. දානි ඒවා ඒ වගේ. confirmed. cancelled.